එහෙනම් අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ සෛලේ පාඩමේ අවසාන කොටස. සෛලේ පාඩමේ අවසාන කොටස සහ අපිට මේ පාඩමේ තියෙන ගොඩක් වැදගත් කොටසක්. හරිද? අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙන ගොඩක් වැදගත් දෙයක් තමයි මේ විභාජනය සම්බන්ධ මාතෘකාව. එතකොට ඒකේ අවසාන කොටස තමයි අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් අද දවසේ මට මතක විදිහට අපිට කතා කරන්න තියෙන්නේ අනූනන විභාජනය ළඟ ඉඳන් අපි ටියුට් එකේ පිටු අංක 10ට එනකම් මේ දක්වා ඉවර කරලා තියෙනවා. එතකොට 11 වෙනි පිටුවේ ඉඳන් තමයි එක බලන්න තියෙන්නේ. හොඳයි. අපි එහෙනම් බලමු අනූනන විභාජනය සහ ඌනන විභාජනය කියන්නේ මොකක්ද? මේ වගේ තියෙන විශේෂත්වය මොකක්ද? ජීවීන්ට මේකෙන් තියෙන වාසි මොනවද? ඒ කියන්නේ ප්‍රයෝජන මොනවද කියන එක තමයි අපිට බලන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි පටන් ගමු වැඩේ. අපිට එතකොට ඉස්සෙල්ලම කතා කරන්න තියෙන්නේ අනූනන විභාජනය ගැන. හරි. මම චුට්ටක් මුලින් මතක් කරලා දෙන්නම් අපි ගිය සතියේ කරපු ටික. කවුරු හරි පාඩමට අදාළ මුල් කොටස් ටික බලලා නැත්නම් YouTube එකේ තියෙනවා වීඩියෝස් ටික බලන්න පුළුවන්. කොටස් 3ක් තියෙනවා පාඩමේ මුල් කොටසේ. එතකොට මේ කොටස් 3 බලන්න කාට හරි පන්තියට මුලින් සම්බන්ධ වෙන්න බැරි වුණා නම්. හරි. දැන් එතකොට අපි ගිය සතියේ කතා කරුවා සෛල විභාජනය ගැන. එතකොට මේ සෛල විභාජනය කියලා කියන එක අපි කිව්වා ජීවීන්ගේ එදිනෙදා ජීවිතය සඳහා ගොඩක් වැදගත් වෙනවා කියලා. හරිද? ජීවීන්ගේ වර්ධන ක්‍රියාවලිය වලට වැදගත් වෙනවා කියවා. ඊට පස්සේ ජීවීන්ගේ වර්ගය අපෝ කරගන්න ක්‍රියාවලිය වලට වැදගත් වෙනවා කියවා. ඔය වගේ ගොඩක් වැදගත්කම් මේ සෛල විභාජනයත් එක්ක තියෙනවා කියලා අපි කතා කරා. එතකොට මේ සෛල විභාජනය ගත්තාම මේක ප්‍රධාන වශයෙන් අධ්‍යයන දෙකකින් සමන්විත වෙනවා. සෛල විභාජනය ප්‍රධාන වශයෙන් අධ්‍යයන දෙකකින් සමන්විත වෙනවා. ඒකේ පළවෙනි අධ්‍යයන විදිහට අපි කීවා න්‍යෂ්ටි විභාජනය. න්‍යෂ්ටි විභාජනය. ඊට පස්සේ ඒකේ දෙවෙනි අධ්‍යයන වශයෙන් අපි කීවා සෛල ප්ලාස්මීය විභාජනය. සෛල ප්ලාස්මීය විභාජනය. න්‍යෂ්ටි විභාජනය සහ සෛල ප්ලාස්මීය විභාජනය. එතකොට මෙන්න මේ න්‍යෂ්ටි විභාජනය කියන එක අපි කීවා තවත් ආකාර දෙකක් තියෙනවා කියලා. ඒ තමයි අනූනන විභාජනය සහ ඌනන විභාජනය. අනූනන විභාජනය සහ ඌනන විභාජනය. එතකොට මෙන්න මේ සෛල විභාජනයේ පළවෙනි අදියර වන න්‍යෂ්ටි විභාජනයේ ආකාර දෙක තමයි අනූනන විභාජනය සහ ඌනන විභාජනය කියලා කියන්නේ. එතකොට අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ දෙන්න ගැන. අනූනන විභාජනය සහ ඌනන විභාජනය ගැන. එතකොට ඒක න්‍යෂ්ටි විභාජනයේ ආකාර දෙකක්. න්‍යෂ්ටිය විභාජනය. න්‍යෂ්ටිය බෙදෙන ක්‍රම දෙකක්. හරිද? දැන් අපි දන්නවා සෛලයක් තුල න්‍යෂ්ටිය අන්තර්ගතයි. එතකොට අන්න ඒ න්‍යෂ්ටිය බෙදෙන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි ඔය අනූනන විභාජනය සහ ඌනන විභාජනය කියලා කියන්නේ. හරි. එහෙනම් අපි බලමු කොයි විදිහටද මේ න්‍යෂ්ටිය බෙදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. න්‍යෂ්ටිය බෙදීමේ ක්‍රියාවලිය කොයි විදිහටද සිදු වෙන්නේ කියලා අපි බලමු. හරි. එතකොට මොකක්ද මේ අනූනන විභාජනය කියන්නේ? අපි ඕකට ඉංග්‍රීසි වලින් කියනවා මයිටෝසිස් කියලා. හරිද? මම පස්සේ ලියා ගන්න දෙන්නම්. එතකොට මොකක්ද මේ අනූනන විභාජනය කියලා කියන්නේ? මම ඔයාලට මෙහෙම චූටි උදාහරණයක් දෙන්න. හරි. හිතන්නකෝ ඔයාලා ෆොටෝ කොපියක් ගහනවා කියලා. හරිද? මොකක් හරි නෝට් එකක් ඔයාලා ෆොටෝ කොපියක් ගහනවා. හරිද? අපි හිතමු ඉස්කෝලේ මොකක් හරි නෝට් එකක් ඔයා යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ඒකේ ෆොටෝ කොපියක් ගහගන්න. දැන් එතකොට ඔය මුල් නෝට් එක සහ ගහන ෆොටෝ කොපිය අතරේ වෙනසක් තියනවද? මුල් නෝට් එකයි ඊට පස්සේ ඔයා ගහගත්තු ෆොටෝ කොපියයි අතර වෙනසක් තියනවද? ඔයාලා කියයි ඔය ඉතින් පාට නෑනේ අරකේ ෆොටෝ කොපිය. ඔව් පාට නෑ ඒක හරි. මං කියන්නේ අන්තර්ගතයේ වෙනසක් තියනවද? නෑනේ. ෆොටෝ කොපියේ අන්තර්ගතයේ වෙනසක් නෑ. ඒ කියන්නේ මුල් පිටපත සහ ඔයාලා ගත්ත ඡායා පිටපතේ අන්තර්ගතයේ වෙනසක් වෙන්නේ නෑ. වර්ණය නැති වෙයි ඒක හරි. ඒක හිතන්නත් එපා. හරිද? එතකොට අර මුල් පිටපත සහ ඡායා පිටපත එකිනෙකට සමානයි.
ඔන්න හිතන්න හොඳට මුල් පිටපත සහ ඔයාලා අරගත්තු ඡායා පිටපත එකිනෙකට සමානයි. එතකොට අනූනන විභාජනය කියන්නේ ඔන්න ඔය වගේ එකක්. හරිද? අනූනන විභාජනය කියලා කියන්නේ යම් න්‍යෂ්ටියක් තියෙනවා. හරිද? යම් න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය ඒ විදිහෙම වෙන තවත් න්‍යෂ්ටියක් හදනවා. හරිද? හරියට නිකන් අර ෆොටෝකොපිය වගේ. ෆොටෝකොපිය වගේ. අන්තර්ගතයේ කිසිදු වෙනසක් නැහැ. අන්තර්ගතයේ කිසිදු වෙනසක් නැහැ. හරියට ෆොටෝකොපියම තමයි. හරිද? යම් න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය මොකද කරන්නේ? ඒ විදිහෙම ෆොටෝකොපියක් හදනවා. හරිද? අන්න ඒකට තමයි කියන්නේ සරලවම කිව්වොත් අනූනන විභාජනය කියලා. හරිද? සරලම කතාව. උපරිම සරලම කරලා මං කිව්වේ. හරිද? හරියට නිකන් ෆොටෝකොපියම තමයි. ඒ කියන්නේ අපි කියනවා මෙහෙම මව් න්‍යෂ්ටිය සතු ප්‍රවේණික තොරතුරු ඒ විදිහටම අංග සම්පූර්ණව පිහිටන පරිදි දුහිතෘ න්‍යෂ්ටි ඇතිවීමේ ක්‍රියාවලිය අනූනන විභාජනය කියලා. දැන් එතකොට අපි ඔතනදී හඳුනා ගන්න ඕනේ මව් න්‍යෂ්ටිය කියන්නේ කවුද? දුහිතෘ න්‍යෂ්ටි කියන්නේ කවුද? එතකොට මේක සිදුවෙන ආකාරය මොකක්ද? අන්න ඒ ටික දැන් අපි බලන්න ඕනේ. දැන් ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ මේ කතාව. ඒ තමයි කලින් හිටපු මුල් පිටපතයි දැන් ඉන්න ඡායා පිටපතයි දෙන්නම එකිනෙකට සමානයි. හරිද? ෆොටෝකොපිය සිද්ධිය. එහෙනම් අනූනන විභාජනයේ එවැනිම සිදුවීමක් තමයි තියෙන්නේ. එවැනිම සිදුවීමක්. නිකන් අපි මෙහෙම කිව්වොත් එහෙම දැන් මිනිස්සු අතරින් ඕක අරගෙන කිව්වොත් සමනියුන්නු වගේ. සමනියුන් දරුවන් ඉන්නේ. හරිද? දැන් එයාලගේ කිසිම වෙනසක් නැහැනේ. සමනියුන් දෙන්නම සමානයි. දෙන්නගේම අපි වෙනසක් හොයාගන්න බෑ. අන්න ඒ වගේ අර මුල් න්‍යෂ්ටියම ෆොටෝකොපියක් වදිනවා. හරිද? අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. අපි බලමු මේ අනූනන විභාජනය සිදු වෙන්නේ කොහොමද කියලා. දැන් ඔන්න අයිඩියා එක ඔළුවේ තියෙන්න ඕනේ. මේක නිකන් හරියට ෆොටෝකොපියක් වගේ කියන අයිඩියා එක තියෙන්න ඕනේ. හරි. දැන් මෙතනදී සිදුවෙන දේ තමයි ඔක්කොම කලින් මම කියලා ඉන්නම් මේ අනූනන විභාජනය සිදු වෙන්නේ මොන සෛලවලද කියලා. මේ අනූනන විභාජනය සිදු වෙන්නේ දෛහික සෛලවල. හරිද? මොකක්ද ළමයි මේ දෛහික සෛල කියලා කියන්නේ? දෛහික සෛල කියලා කියන්නේ මොනවද? දෛහික සෛල. එහෙම නැත්නම් අපි කියනවා somatic cells. මොනවද මේ දෛහික සෛල කියලා කියන්නේ? දෛහික සෛල කියලා කියන්නේ අපේ දේහය තුල අන්තර්ගත වන ප්‍රජනක සෛල හැර අනිකුත් සියලුම සෛල. හරිද? අපේ දේහය තුල අන්තර්ගත වන ජන්මාණු සෛල එහෙම නැත්නම් ප්‍රජනක සෛල හැර අනිකුත් සියලුම සෛල වලට අපි කියනවා දෛහික සෛල කියලා. එතකොට මොනවද අපේ දේහයේ අන්තර්ගත වන ප්‍රජනක සෛල? ප්‍රජනක සෛල මොනවද? පුරුෂ පාර්ශවයේ කෙනෙක් ගත්තොත් හරිද? පුරුෂ පාර්ශවයේ කෙනෙක් ගත්තොත් පුරුෂ පාර්ශවය තුල තියෙන ප්‍රජනක සෛල එහෙම නැත්නම් ජන්මාණු සෛල තමයි ශුක්‍රාණු සෛල කියලා කියන්නේ. හරිද? මෙයාලා ගැන අපි වෙනම ඉදිරියේදී ජීවීන්ගේ අඛණ්ඩතාවය පාඩමේදී කතා කරමු. එතකොට ස්ත්‍රීන් තුල ගැහැණු සතුන් තුල අන්තර්ගත වන ප්‍රජනක සෛල වර්ගය තමයි ඩිම්බ සෛල. හරිද? ඩිම්බ සෛල. එතකොට මේ දෙකම නැහැ. හරිද? ඒ කියන්නේ පුරුෂ පාර්ශවය තුල ඩිම්බ සෛල නැහැ. තියෙන්නේ ශුක්‍රාණු සෛල පමණයි. ස්ත්‍රී පාර්ශවය තුල තියෙන ඩිම්බ සෛල පමණයි. ශුක්‍රාණු සෛල නැහැ. හරිද? ඔන්න එතකොට මෙන්න මෙව්වට තමයි අපි කියන්නේ ජන්මාණු සෛල කියලා. හරිද? ඒතකොට පුරුෂ පාර්ශවයේ සහ ස්ත්‍රී පාර්ශවයේ වෙන් වෙන් වශයෙන් අන්තර්ගත වෙන සෛල දෙවර්ගයක්. එතකොට මෙයාලා වැදගත් වෙන්නේ මොකේද? මෙයාලා වැදගත් වෙන්නේ මොකේද? මෙයාලා වැදගත් වෙනවා ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා. හරිද? නව ජීවීන්, අලුත් ජීවීන් නිෂ්පාදනය සඳහා තමයි මෙයාලා වැදගත් වෙන්නේ. හරි. දැන් එතකොට මේ ශුක්‍රාණු සෛල සහ ඩිම්බ සෛල එකතු වෙලා ශුක්‍රාණු සෛල සහ ඩිම්බ සෛල එකතු වෙලා අලුත් ජීවීන් නිර්මාණය කරනවා. එතකොට මේ කියන පුරුෂ පාර්ශවය තුල අන්තර්ගත වන ශුක්‍රාණු සෛලත් ස්ත්‍රී පාර්ශවය තුල අන්තර්ගත වන ඩිම්බ සෛලත් මොකද වෙන්නේ? මෙයාලා හැර හරිද? මෙයාලා හැර අපේ දේහයේ තියෙන අනිකුත් සියලුම සෛල. හරිද? ශුක්‍රාණු සෛල සහ ඩිම්බ සෛල හැර අපේ දේහයේ තියෙන අනිකුත් සියලුම සෛල. එතකොට අනිකුත් සියලුම සෛල කියපුවාම අපේ දේහයේ සෛල රාශියක් තියෙනවා. එකිනෙකට වෙනස්කම් සෛල රාශියක්. එතකොට ඒ සියල්ල උදාහරණයක් වශයෙන් අපි කීපයක් මතක් කරගත්තොත් අපේ දේහයේ තියෙනවා ස්නායු සෛල. හරිද? රතු රුධිරාණු සෛල තියෙනවා.
හරිද? ඊට අමතරව වෙනත් පටක නිර්මාණය වීම සඳහා දායක වෙච්ච සෛල තියෙනවා. හරිද? ඔය කංකාල පේශි සෛල කියනවා, හෘද පේශි සෛල කියනවා, තිරිඳු පේශි සෛල කියනවා. අන්න ඒ වගේ සෛල වෙනස් තව ಜಾති ගොඩක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපේ දෘෂ්ටිය සඳහා වැදගත් වෙන දෘෂ්ටික සෛල තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට සෛල විශාල ප්‍රමාණයක් අපේ දේහය තුල පිහිටලා තියෙනවා මෙයාලා හැර. හරිද? එතකොට මෙන්න මේ කට්ටිය හැර ඒ අන් සියලුම සෛල වලට තමයි අපි කියන්නේ දෛහික සෛල කියලා. හරි. එතකොට අන්නේ දෛහික සෛලවල තමයි දෛහික සෛලවල තමයි අපි දැන් මේ කතා කරන අනූනන විභාජන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මේකෙදි මෙන්න මෙහෙම වැඩක් තමයි ළමයි වෙන්නේ. ඔන්න හොඳට අහගන්න ඕනේ. ඔන්න හොඳට අහගන්න. හරි. දැන් අපි ගිය සතිවල කතා කෙරුවා කලින් පාඩමේ පළමු කොටස්වලදී අපි කතා කෙරුවා මානව දේහය තුල වර්ණ දේහ අන්තර්ගතයි කියලා. හරිද? මානව දේහය තුල වර්ණ දේහ අන්තර්ගතයි කියලා අපි කතා කරුවා. එතකොට මිනිසාගේ අපි කිව්වා වර්ණ දේහ කීයක් තියෙනවා කියලාද? වර්ණ දේහ තියෙනවා 46ක්. වර්ණ දේහ තියෙනවා 46ක් මිනිසාගේ. එතකොට අපි මේක යුගල් කරලා ගත්තොත් ජෝඩු කරලා ගත්තොත් කීයක් තියෙන්නේ? ජෝඩු ගත්තොත් මේක දැන් තනි වශයෙන් 46. එතකොට ඔක දෙන්න ජෝඩු කරලා අපි ගත්තොත් යුගල් කීයක් තියෙනවද? 23ක් තියෙනවා. හරිද? වර්ණ දේහ 46ක් තියෙනවා තනි වශයෙන් නම් යුගල් වශයෙන් නම් 23ක් තියෙනවා. එතකොට මෙන්න මේ වර්ණ දේහ තමයි මේ විභාජනයේදී එහෙම නැත්නම් මේ බෙදීමේ ක්‍රියාවලියේදී මූලික වෙන්නේ. හරිද? මෙන්න මෙයාලා බෙදෙන විදිහ අනුව තමයි අපි මේක අනූනනයක්ද ඌනනයක්ද කියන එක තීරණය කරගන්නේ. ඔන්න මම හොඳට කියන එක පැහැදිලිව තේරුම් ගන්න. හොඳට අහගෙන ඉන්න. මම කියන එක හොඳට අහගෙන ඉන්න. දැන් අපි මීට කලින් කතා කරලා තියෙනවා මිනිසාගේ වර්ණ දේහ 46ක් තියෙනවා. යුගල් වශයෙන් ගත්තොත් නම් වර්ණ දේහ 23ක් තියෙනවා. එතකොට මෙන්න මේ වර්ණ දේහ බෙදෙනවා යම් ක්‍රමවේදයකට. හරිද? ඇයි දැන් මේවා බෙදෙන්නේ? මොකක්ද බෙදීමේ පදනම? ඇයි මේවා බෙදෙන්නේ? හරි ඒකත් අපි ඒ ප්‍රශ්නයත් අපි උත්තරයක් හොයාගෙන ඉමු. මේ වර්ණ දේහ බෙදෙන්නේ ඇයි? වර්ණ දේහ කියලා කියන්නේ අපේ දේහය තුල අන්තර්ගත වන අපේ සියලුම තොරතුරු ගබඩා වෙලා තියෙන ඒකකයක්. හරිද? අපි තුල තියෙන සියලුම ලක්ෂණ. අපේ අම්මලා තාත්තලාගේ ලක්ෂණ, ඊට පස්සේ අපිට ආවේනික වෙච්ච ලක්ෂණ. හරිද? උදාහරණ වශයෙන් මම කිව්වොත් එහෙම අපේ පෞරුෂ සාධක, හරිද? ඊට පස්සේ අපේ වෙනත් ඥානමය තොරතුරු, ඒ ආදී අපේ ප්‍රවේණික තොරතුරු සියල්ලම අන්තර්ගත වෙන්නේ මෙන්න මෙයාලගේ වර්ණ දේහවල. හරිද? එතකොට දැන් අපෙන් ඊළඟ ජීවි පරම්පරාව බිහි වෙනකොට මේ වර්ණ දේහවල තියෙන ලක්ෂණ ඒ ජීවීන් තුලට යන්න ඕනේ. හරිද? මේ වර්ණ දේහ තුල තියෙන ලක්ෂණ ඒ ජීවීන් තුලට යන්න ඕනේ. මං කියන එක හොඳට අහගන්න. අපි තුල තියනා වූ මේ ප්‍රවේක තොරතුරු ප්‍රවේණික ලක්ෂණ ඊළඟ පරම්පරාව දක්වා සම්ප්‍රේෂණය විය යුතුයි. දැන් මං උදාහරණයක් වශයෙන් මෙහෙම කිව්වොත් එහෙම දැන් ඔයාලගේ ඔය ඥාතීන් එහෙම ගෙවල් වලට ආපුවාම කියන ඇති. පුතා ඔයා නම් තාත්තා වගේමයි. දුව ඔයා නම් අම්මා වගේමයි. එතකොට කියනවා මේ දුවගේ කොණ්ඩේ නම් අම්මගේ කොණ්ඩේ වගේ. කොහොම කියලා කියනවා. හරිද? ඒ කියන්නේ අර සමාන භාවයක් තියෙනවා වගේ අදහසක් දෙනවා. දෙන්න සමානයි. අම්මයි දුවයි සමානයි. හරිද? තාත්තයි පුතයි සමානයි. වගේ පොඩි අදහසක් දෙනවා. එතකොට ඒ අන්නේ කියන ලක්ෂණ තියෙන්නේ මෙන්න මේ වර්ණ දේහවල. හරිද? දැන් අපේ කොණ්ඩේ ස්වභාවය. මේ ඇත්තටම මේ පාඩම හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි ඉස්සරහට තියෙන ප්‍රවේණිය කියන පාඩම කතා කරපුවා. මොකද ප්‍රවේණිය කියන පාඩමේදී තමයි කියලා දෙන්නේ මේ තොරතුරු යන්නේ කොහොමද කියලා. හරිද? ඒ කියන්නේ මේ තොරතුරු ඔස්සේ අපේ ලක්ෂණ අවුට්පුට් වෙන්නේ. එහෙම නැත්නම් බාහිරයට යොමු වෙන්නේ කොහොමද කියන එක ඇත්තටම කතා කරන්නේ ප්‍රවේණිය පාඩමේ. තාම අපි මේ පාඩම් වලට ගියේ නෑනේ. නමුත් මේකෙන් අපිට මේ අවස්ථාවෙන් පැහැදිලිව මේක තේරුම් ගන්නත් පුළුවන්. හරිද? මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් ප්‍රවේණිය පාඩම කරපුවා. හරි. දැන් එතකොට මෙතනදී මේ වර්ණ දේහ තුල පවතින ලක්ෂණ ඊළඟ පරම්පරාව වෙතට යන්න ඕනේ. අන්නේ යන්න නම් මෙයාලා බෙදෙන්න ඕනේ. ඇයි මං එහෙම කියන්නේ?
ඇයි මං එහෙම කියන්නේ? මං කියනවා මේවා ඊළඟ පරම්පරාවට යන්න නම් බෙදෙන්න ඕනේ. මං ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්න හේතුව තමයි හිතන්නකෝ දැන් ඔන්න මව් සෛලයක් තියෙනවා. හරිද? මව් සෛලයක් තියෙනවා. මව් සෛලය. මව් සෛලය කියලා කියන්නේ ආරම්භක සෛලය කියන්නේ. හරිද? ඒ කියන්නේ විභාජනය සිදු වෙන්න පටන් ගන්න සෛලයට තමයි අපි සරලවම කියොත් මව් සෛලය කියලා කියන්නේ. හරි. එතකොට දැන් අපි හිතමුකෝ මෙන්න මෙයා තුල වර්ණ දෙය 46 තියෙනවා කියලා. හරිද? මෙයා තුල වර්ණ දෙය 46 තියෙනවා කියලා හිතමුකෝ. හරි. දැන් එතකොට මේක විභාජනයට ලක් වෙලා. එහෙම නැත්නම් මේ සෛලය බෙදිලා අපි හිතමුකෝ අර අපි කලින් කියා වගේ ෆොටෝකොපි දෙකක් හදනවා කියලා. හරිද? අපි අර කලින් කියපු විදිහේ ෆොටෝකොපි දෙකක් මෙතන හැදෙනවා කියලා හිතන්නකෝ. කොපි දෙකක් හැදෙනවා. හරිද? සෛලය බෙදිලා කොපි දෙකක් හැදෙනවා. දැන් එතකොට ළමයි මෙයා තුල වර්ණ දේහ 46ක් තිබ්බා. මෙයා තුල අර මව් සෛලය තුල වර්ණ දේහ 46ක් තිබ්බා. ඉතින් දැන් ෆොටෝ කොපියක් නම් මෙයා ගාව තියෙන හැම දෙයක්ම මෙයාලා ගාවත් තියෙන්න ඕන. මෙයා ගාව තියෙන හැම දෙයක්ම මෙයාලා ගාවත් තියෙන්න ඕන. ඉතින් එතකොට වර්ණ දේහ 46 දෙකට බෙදුනොත් ළමයි එකකට එන්නේ 23යි නේද? වර්ණ දේහ දෙකට බෙදිලා ගියොත් එහෙම එක සෛලයකට එන්නේ 23යි 23ක් බැගින් නේද? මං කියන එක හොඳට තේරුම් ගන්න. මෙයා ගාව වර්ණ දේහ 46ක් තිබ්බා. ඒ 46 දෙකට බෙදිලා ගියොත් එහෙම හරිද? මේ මෙතනට යනකොට එක්කෙනෙක්ට එන්නේ වර්ණ දේහ 23 ගානේ නේද? එක්කෙනෙක්ට එන්නේ වර්ණ දේහ 23 ගානේ නේද? එතකොට දැන් මෙයා ගාව තිබ්බ හැම දෙයක්ම මෙයාලා ගාවට ගිහිල්ලාද? මෙයා ගාව තිබ්බ හැම ලක්ෂණයක්ම මෙයා ගාවට ගිහිල්ලාද? නෑ ගිහින්නේ නෑ. අර්ධයක් ගිහින් තියෙන්නේ. අර්ධ වශයෙන් ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙයා ගාව වර්ණ දේහ 46ක ලක්ෂණ තියෙනවා. හැබැයි මේ සෛලයට ගිහිල්ලා තියෙන්නේ වර්ණ දේහ 23ක ලක්ෂණ විතරයි. මෙයාට ගිහිල්ලා තියෙන්නේ වර්ණ දේහ 23ක ලක්ෂණ විතරයි. එතකොට සර්ව සම්පූර්ණ වශයෙන් ගිහිල්ලාද ලක්ෂණ? නෑ ගිහිල්ලා නෑ. එහෙනම් ගිහිල්ලා නැත්තම් මෙයාලට අපිට කියන්න බෑ ෆොටෝකොපි කියලා. ඇයි? මෙයා තුල අන්තර්ගත වෙන දේ සම්පූර්ණයෙන් මෙයා තුල නෑ. මේයි 46ක් තිබ්බා තියෙන්නේ 23යි. 46ක් තිබ්බා දැන් තියෙන්නේ 23යි. එහෙනම් අංග සම්පූර්ණ නෑ. එහෙනම් හිතන්න දැන් මෙහෙම මේ විභාජනය වෙනකොට මේක ඇතුලේ දැන් වර්ණ දේහ 46ක් තියෙනවා කියවනේ. ඔය තියෙන වර්ණ දේහ 46 ඩබල් වෙනවා. හරිද? ඔය තියෙන වර්ණ දේහ 46 ඩබල් වෙනවා. ඒ කියන්නේ මොකක්ද? ඩබල් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ දැන් වර්ණ දේහ 46ක් තියෙනවා. මේක 92ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දෙගුණයක් වෙනවා. මේ විභාජන ක්‍රියාවලියේදී වර්ණ දේහ 46 තිබ්බෙක් කෙනා එයා වර්ණ දේහ සංඛ්‍යාව ඩබල් කරගන්නවා. හරිද? දැන් මෙහෙම වර්ණ දේහ 46ක් තියෙනවා නම් මෙයාගෙන් තව කොපියක් හැදෙනවා. මෙයාගෙන් තව කොපියක්. ඔන්න ඔය විදිහට 46න් කොපි එක ගානේ හැදිලා ඔක්කොම එනවා. එතකොට කීයක්ද? වර්ණ දේහ 92ක්. එතකොට දැන් මෙතන තියෙන ආරම්භයේ තිබ්බ 46 මෙයා තුලට ගිහිල්ලා අර හැදිච්ච ෆොටෝකොපි 46 මෙයා තුලට ගියා නම් හරි නේද? මං කියපේක හොඳට තේරුම් ගන්න. මෙයා ආරම්භයේ මෙයා තුල තිබ්බ වර්ණ දේහ 46 අපි හිතමුකෝ ඩබල් වුණා කියලා. ඩබල් වෙනවා කියලා කියන්නේ හැම වර්ණ දේහයක්ම තව කොපියක් ගානේ හදාගත්තා. හරිද? ඒ පළවෙනි වර්ණ දේහය තිබ්බා. එයා එයාගේම විදිහේ තව කොපියක් හැදුවා. ඊළඟ වර්ණ දේහය තවත් ඒ වගේම කොපියක් හැදුවා. ඊළඟ එක්කෙනත් ඒ වගේම කොපියක් හැදුවා. ඔන්න ඔය විදිහට මේ වර්ණ දේහ සෙට් එක එයාලගේ ප්‍රමාණය ඩබල් කරගත්තොත් ආරම්භක වර්ණ දේහ 46 එක සෛලයකට ගිහිල්ලා ඊළඟ වර්ණ දේහ 46 අනිත් සෛලයට ගියා නම් මුටත් 46ක් එනවා. එහෙම නේද? මෙයාටත් 46ක් එනවා. එහෙම වෙනව නේද? ඔව්. ඇයි දැන් ඩබල් වෙලා නේ 92ක් තියෙනවා දැන්. එතකොට 92 දෙකට බෙදුවොත් 46යි. එහෙනම් එක්කෙනෙකුට අන්න 46 ගානේ දැන් වර්ණ දේහ ලැබෙනවා. දැන් බලන්න එහෙනම් මෙයා ගාව තිබ්බ ලක්ෂණ අන්න තේරම මෙයා තුලට ගිහිල්ලා. මෙයා ගාව තිබ්බ ලක්ෂණ මව් සෛලයේ සතුව තිබ්බ ලක්ෂණ අන්න
දුහිතෘ සෛල අපි මේ හැදෙන සෛල වලට කියන්නේ දුහිතෘ සෛල. හරිද? අන්නේ දුහිතෘ සෛල වලට ගිහිල්ලා තියෙනවා. හරිද? පැහැදිලිද මං කියපු එක? ඔන්න ඕක තමයි අපි අනූනන විභාජනය කියලා කියන්නේ. සරලවම කිව්වේ. හරිද? උපරිම සරල කරලා කිව්වේ. හරිද? හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද? මේක චුට්ටක් මම පටන් ගන්නකොටම කියන්නේ මේක ටිකක් විශේෂ කොටසක් කියලා. එතකොට මේකේ අමාරු නෑ තේරුම් ගැනීම තමයි තියෙන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ කියන එක. හරි මම ආයෙ චුට්ටක් කියන්නම්. මානව දේහය ගත්තාම අපි දන්නවා වර්ණ දේහ 46ක් තියෙනවා. අපි ඔක ජෝඩු කරලා ගත්තොත් නම් දෙන්න ගත්තොත් නම් 23ක් තියෙනවා. හරිද? දැන් ඒක කාට හරි නොතේරුණු කෙනෙක් ඉන්නවා නම් මෙහෙම හිතන්නකෝ. හරිද? මෙහෙම හිතන්නකෝ දැන් ඔයාලගේ පන්තියේ අපි හිතමු පිරිමි ළමයි 10කුයි ගෑනු ළමයි 10කුයි ඉන්නවා. හරිද? එතකොට දැන් ළමයි ඔක්කොම කීයද? 20යි. මම ගෲප් හදනවා 10ක්. හරිද? කාණ්ඩ 10ක් හදනවා. එතකොට බලන්න මං එක කණ්ඩායමකට ළමයි කීයක් දාන්න ඕනේ? 3යි. හරිද? එතකොටනේ ගෲප් 10ක් හැදෙන්නේ. දැන් ළමයි 20ක් ඉන්නවා. එතකොට දෙන්න ගානේ දැම්මොත් එහෙම මට කණ්ඩායම් 10 හදා ගන්න පුළුවන්. ආන් ඒ වගේ වර්ණ දේහ 46ක් තිබ්බා. එතකොට දෙන්න ගානේ දැම්මොත් මට 23ක් හදා ගන්න පුළුවන්. යුගල් වශයෙන් ගත්තොත්. හරි. දැන් එතකොට මේ ආරම්භක සෛලයේ මව් සෛලයේ වර්ණ දේහ 46ක් තියෙනවා. අපි හිතමු මෙයා බෙදිලා මෙන්න මේ විදිහේ දුහිතෘ සෛල දෙකක් හැදෙනවා කියලා. හරිද? මෙයා බෙදිලා දුහිතෘ සෛල දෙකක් හැදෙනවා. එතකොට දැන් අපි කියව අනූනන විභාජනය කියලා කියන්නේ හරියට නිකන් ෆොටෝකොපි හැදෙනවා වගේ වැඩක් කියලා. හරිද? ඒ කියන්නේ අර ආරම්භයේ තිබ්බ කෙනාට සර්ව සම්පූර්ණ වෙන විදිහේ කොපියක් නිර්මාණය කරනවා. එහෙනම් ඒ වැඩේ සිද්ධ වෙන්න මෙතන මෙයා ගාව තිබ්බ සියලුම ලක්ෂණ මෙන්න මුන් දෙන්න ගාවටත් යන්න ඕනේ. හැබැයි මේකේ තියෙන විදිහට මේක වුණොත් එහෙම මෙතනට 23යි මෙතනට 23යි යන්නේ. එහෙම වුණොත් අන්න ෆොටෝකොපි වෙලා නැහැ. එහෙනම් දැන් මොකද්ද වෙන්න ඕනේ? දේ තමයි මෙයා ගාව තියෙන ලක්ෂණ ටික ඩබල් වෙන්න ඕනේ. හරිද? එතකොට එක වර්ණ දේහයක් ඒ විදිහෙම තවත් ෆොටෝකොපියක් හදනවා. හරිද? තවත් වර්ණ දේහයක් ඒ විදිහෙම එයාගෙම ෆොටෝකොපියක් හදනවා. ඔය විදිහට වර්ණ දේහ 46ම ෆොටෝකොපිය බැගින් හදාගත්තොත් එහෙම ඔක්කොම වර්ණ දේහ කීයක් එනවද? 92ක් එනවා. එතකොට ඒ වර්ණ දේහ දෙකට බෙදිලා ගියා නම් අන්න මෙයාට 46යි මෙයාට 46යි වර්ණ දේහ ගානට බැලන්ස්ලා යනවා. හරි නේද? ඔන්න ඕකට තමයි අපි කියන්නේ අනූනන විභාජනය කියලා. හරිද? අනූනන විභාජනය කියලා කියන්නේ. එතකොට දැන් අපි ඕක chart එකක් වශයෙන් පෙන්නනවා. හරිද? අපි ඕක පොඩි සටහනක් විදිහට පෙන්නනවා. chart එකකින් පෙන්නනවා. හරි. අපි බලමු දැන් කොහොමද ඕක අපි chart එකකින් පෙන්වන්නේ කියලා. අපි බලමු chart එකෙන් ඕක කොහොමද පෙන්වන්නේ කියලා. හරි. දැන් අපි කියවනේ මිනිසාගේ වර්ණ දේහ කීයක් තියෙනවා කියලා කියවද? 46ක් තියෙනවා කියලා. හොඳට අහගන්න. හොඳට අහගෙන ඉන්න මේ කොටස වෙන වැඩ කරන්න එපා. මිනිසාගේ වර්ණ දේහ අපි දන්නවා 46ක් තියෙනවා. හරිද? මිනිසාගේ වර්ණ දේහ 46ක් තියෙනවා. හරි. ළමයි ඔන්න දැන් හොඳට බලා ගන්න. පොඩි ගණිත වැඩක් කරන්න හදන්නේ. ගණිත වැඩක් කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. පොඩක් හොඳට බලාගෙන ඉන්නකෝ. හරි. මෙතන මේ වර්ණ දේහ 46 මම සමාන කරගන්නවා 2n කියලා කෙනෙක්ට. හරිද? වර්ණ දේහ 46 මම සමාන කරගන්නවා 2n කියලා කෙනෙක්ට. ඇයි මං එහෙම කරේ? මම මෙන්න මෙහෙම උපකල්පනයක් මෙතනදී කරනවා. හරිද? දැන් මේ අපි කියවනේ වර්ණ දේහ 46ක් තියෙනවා කියලා. මම හිතනවා මිනිසාගේ දේහයේ තියෙන වර්ණ දේහ 23ක් n කියලා පදයකට සමානයි කියලා. හරිද? මිනිසාගේ වර්ණ දේහ 23 n කියලා පදයකට සමානයි කියලා හිතන. එතකොට ළමයි 46 වෙනකොට 23 මොකද වෙලා තියෙන්නේ? ඩබල් වෙලානේ තියෙන්නේ. එහෙනම් n කියන එකත් මොකද වෙන්න ඕනේ? ඩබල් වෙන්න ඕනේ. 23 කියන එක අපි සමාන කරගත්තේ n ට නම් හරිද? 23 කියන එක අපි සමාන කරගත්තේ n ට නම් අනිවාර්යෙන් එයා ඩබල් වෙනකොට මොකද වෙන්න ඕනේ? n කියන කෙනත් ඩබල් වෙන්න ඕනේ. හරිද? ඕක ඔහොම තේරුම් නැත්තම් මේ බලා ගන්නකෝ. හරි. ඔයාලට හිතන්න ගණිතයේ තියෙනවා මෙන්න මෙහෙම සමීකරණයක්. මොකක් හරි අපි හිතමුකෝ බීජීය ප්‍රකාශනයක් තියෙනවා විසඳන්න. අපි හිතමු 30යි x සමානයි දෙනවා 90යි. මේකේ x ගේ අගය හොයන්න කියලා කියනවා.
30යි x සමානයි 90යි කියලා දෙනවා. x ගේ අගය හොයන්න කියලා කියනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ පැත්ත බෙදන්න ඕනේ 30න්. එහෙනම් මේ පැත්තත් බෙදන්න ඕනේ 30න්. එහෙනම් මෙයා කැපිලා ගිහිල්ලා x සමානයි මේ බිඳුවට මේ බිඳුව කට් වෙනවා. එහෙනම් 9 බෙදීම 3යි කියලා කියන්නේ උත්තරේ 3ක් කියලා එනවා. හරිනේ? 9 බෙදීම 3යි කියලා කියන්නේ උත්තරේ 3ක් කියලා එනවා. ඒ කියන්නේ x ගේ අගය කීයද? 3යි. එතකොට ළමයි 90ට 30 කෑලි කීයක් තියෙනවද? 90ට 30 කොටස් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 90ට 30 කොටස් 3ක් තියෙනවා. 30 කොටස් දෙකක් ගත්තොත් නම් 60යි 3ක් ගත්තොත් නම් 90යි. හරිනේ. එහෙනම් 30 කියන එක 3ෙන් ගුණ වුණොත් තමයි අපිට 90 කියන එක ලැබෙන්නේ. 30 කියන එක 3ෙන් ගුණ වුණොත් තමයි 90 කියන එක ලැබෙන්නේ. හරි නේද මං කියප එක? පැහැදිලිද මං කියප එක? එහෙනම් දැන් මෙතන x ගේ වටිනාකම අපි හොයාගත්තනේ 3යි කියලා. x ගේ වටිනාකම අපි හොයාගත්තනේ 3යි කියලා. මේ තියෙනවා වගේ පොඩි ගණිත වැඩක් තමයි මෙතන මේ තියෙන්නේ. හරිද? මෙතන මේ තියෙන්නේ පොඩි ගණිත වැඩක්. හිතන්න මෙතන දැන් අපි x සමානයි 3යි කියලා ගත්තනේ. මේ n වෙනුවට තියෙන x කියලා හිතන්නකෝ. n වෙනුවට තියෙන x කියලා හිතන්නකෝ. එතකොට එයාගේ අගය කීයද? 23යි. හරියට නිකන් මෙන්න මෙතන 3 වගේ. හරිද? එහෙනම් මම මේ 23 කියන එක දෙගුණයක් කෙරුවොත්, හරිද? 23 කියන එක ඩබල් කෙරුවොත් එහෙම මට එන උත්තරේ කීයද? 46. 23 මම දෙකෙන් ගුණ කරනවා. 23 දෙකෙන් ගුණ කරපුවාම එන පිළිතුර කීයද? 46. එහෙනම් 46 ගන්න නම් x කීයෙන් ගුණ කරන්න ඕනද? x දෙකෙන් ගුණ කරන්න. එතකොට තමයි 2n කියන එකේ සරලව හිතන්න, එච්චර මහ ලොකුවට හිතන්න යන්න එපා. පොඩි ගණිත වැඩක් තියෙන්න උතන. හරි. අය ඔයිට වඩා කියන්න අවශ්‍ය නැහැ. පොඩි කතාවක් ඔතන තියෙන්නේ. හරි. දැන් එතකොට මෙතන මම වර්ණ දේහ 23ක් n කියලා පදයකට සමාන කරගන්න. එහෙනම් මිනිසාගේ වර්ණ දේහ 46ක් තියෙනවා. මිනිසාගේ වර්ණ දේහ 46ක් තියෙනවා. එහෙනම් අපිට ඒක සමාන කරගන්න පුළුවන් 2n. හරිනේ? හරි. දැන් එහෙනම් ඔන්න මම මව් සෛලයක් අඳිනවා. හරිද? මව් සෛලය. මව් සෛලය. හරි. දැන් එහෙනම් මව් සෛලයේ වර්ණ දේහ කීයක් තියෙනවද මිනිසාගේ ගත්තොත් නම් 46යි. අපි 46 කියන එක දාන්න නැතුව ළමයි දැන් ඒක වෙනුවට අපි ගත්ත සංකේතය දාමු. 2n. මව් සෛලයේ තියෙනවා වර්ණ දේහ 46ක්. අපි 46 කියන එක සංකේතමය විදිහට ලිව්වා 2n. හරිද? දැන් අනුනන විභාජනය වෙනවා කිව්වේ මොකක්ද? අනුනන විභාජනය වෙන්නේ මොකක්ද? මේකට සර්ව සම වෙන කොපි දෙකක් හැදෙන එක. මේකට සර්ව සම වෙන කොපි දෙකක් හැදෙන එක තමයි අනුනනය වෙන්නේ. හරි. එහෙනම් අපි කියවා මොනවා වෙන්න ඕනේ කියලාද? වර්ණ දේහ ඩබල් වෙන්න ඕනේ කිව්වා. ඩබල් වෙලා දෙන්නට බෙදිලා යන්න ඕනේ කිව්වා. 46 තියෙන එක 92ක් වෙලා ඒක බෙදිලා යන්න ඕනේ කියලා කිව්වා. හරි. අපි හිතමු දැන් එහෙම වුණා. හරි. එහෙනම් ඔන්න මේ දුහිතෘ සෛල දෙකක් හැදුනා. හරිද? මේවට අපි කියනවා දුහිතෘ සෛල. දුහිතෘ සෛල දෙකක් හැදුනා. හරිද? දැන් මෙයාලා අනුනන විභාජනයට ලක් වුණා නම් මෙයාගේ ලක්ෂණ සේරම මෙයා තුලට යන්න ඕනේ. එහෙනම් මෙයා ගාවත් වර්ණ දේහ 2n ප්‍රමාණයක් තියෙන්න ඕනේ. මෙයා ගාවත් වර්ණ දේහ 2n ප්‍රමාණයක් තියෙන්න ඕනේ. හරිනේ? ඇයි ඒ? මෙයා ගාව තියෙන ඔක්කොම ටික මෙයාලා ගාවට යන්න ඕනේ. දුහිතෘ සෛල වලට යන්න ඕනේ. ඒකට තමයි අපි අනුනනය කියලා කියන්නේ. එහෙනම් අපිට අනුනන විභාජනය කියන එක ඔන්න ඔය විදිහේ chart එකකින් පෙන්වන්න පුළුවන්. හරිද? මේක පෙන්වන එක්තරා ක්‍රමවේදයක්. අනුනන විභාජනය කියන එක පෙන්වන එක්තරා ක්‍රමවේදයක්. අර 46 කියන එක දාන්න නැතුව 2n කියලා දාන්න. හරිද? 2n කියලා දාන්නේ ඇත්තටම 46 කියන එක පෙන්වන්න නෙමෙයි. හරිද? ඇත්තම කතාව කිව්වොත් 2n කියලා දාන්නේ 46 කියන එක පෙන්වන්න නෙමෙයි. නමුත් මම මේක එකපාරටම 2n කියලා දාපුවාම ඔයාලට මේක හිතා ගන්න බෑ කොහින්ද මේ n එකක් ආවේ කියලා. හරිද? ඒ n එක එන්නේ මෙන්න මෙහෙමයි. දැන් මිනිසාට අදාළව විතරක් නෙමෙයිනේ මේ අනුනන විභාජනයේ සිද්ධ වෙන්නේ. මේක අනිත් සතුන්ගේ සිදුවේ. හරිද? ශාකවලත් සිදුවේ. එතකොට අනිත් හැම ජීවියෙකුගේම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා.
එතකොට ඒ ජීවීන් තුල තියෙන වර්ණ දේහ සංඛ්‍යාව අපි තුල තියෙන වර්ණ දේහ සංඛ්‍යාවට වඩා වෙනස්. දැන් ශාක ගත්තොත් එහෙම ශාකවල වර්ණ දේහ 26ක් තියෙනවා. ශාකවල වර්ණ දේහ 26ක් තියෙනවා. අපි ශාකයක් ගත්තොත් ශාකවල වර්ණ දේහ 26ක් තියෙනවා. එතකොට අපේ 46යි අර එලාගේ 26යි. ශාකවල 26යි. එතකොට ශාකවල 26 කියන එක තමා 2න්ට සමානයි. ඒක අපි දෙකෙන් බෙදලා ගත්තොත් 13යි. එතකොට ඒ අවස්ථාවට අදාළව n කියලා කියන්නේ 13යි. මිනිසාට අදාළව n ගත්තොත් 23යි. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. කතාව මෙච්චරයි. එක් ජීවී විශේෂවලට අදාළව ගත්තොත් එහෙම එයාලා තුල පවතිනා වූ වර්ණ දේහ සංඛ්‍යා එකිනෙකට වෙනස් වෙනවා. එතකොට අපි අනුනන විභාජනය කියන එක හැම ජීවියෙක්ටම කතා කරන දෙයක්. එහෙනම් ඒ හැම ජීවීන්ටම හැම ජීවියෙකුටම මේක පොදු වෙන විදිහට අපි කතා කරන්න ඕනේ නිසා අපි මේකට 2n පදයක් දැම්මා. හැමෝටම පොදුයි කියන එක පෙන්වන්න. හැමෝගෙම අනුනනය සිදු වෙන්නේ මෙහෙම. මිනිසාගේ විතරක් නෙමෙයි. හැම සත්වයාගේම අනුනන විභාජනය සිදු වෙන්නේ මෙහෙම කියන එක පෙන්වන්න අපි පොදු වගයක් දැම්මා 46 අයින් කරලා. මොකද සමහර කට්ටියක 20 ගණන් තියෙනවා. සමහර කට්ටියක 30 ගණන් තියෙනවා. එතකොට ඒක පොදුවේ පෙන්වන්න ඕනේ හින්දා 2n පදයක් දාලා ගත්තා. හරිද? ඔච්චරයි සරලම කතාව. එහෙනම් ඔන්න ඔය විදිහට මව් සෛලයක් ළඟ තියෙන සියලුම තොරතුරු සියලුම වර්ණ දේහ අන්තර්ගත වෙන විදිහට දුහිතෘ සෛල දුහිතෘ න්‍යෂ්ටි නිපදවීමේ ක්‍රමයට තමයි අපි කියන්නේ අනූනන විභාජනය කියලා. හරිද? අපි මෙතන ලියමු මව් න්‍යෂ්ටිය. මව් න්‍යෂ්ටිය. මෙතන ලියමු දුහිතෘ න්‍යෂ්ටිය. මව් න්‍යෂ්ටිය සහ දුහිතෘ න්‍යෂ්ටිය. මොකද අපි මේක දැන් කතා කරන්නේ න්‍යෂ්ටි විභාජනය ගැනනේ. තාම සෛල විභාජනේ සම්පූර්ණ කැලට ආවේ නැහැනේ. ඒ හින්දා අපි මෙතන ලියමු මව් න්‍යෂ්ටිය සහ දුහිතෘ න්‍යෂ්ටිය කියලා. එහෙනම් ඔන්න මං කියනවා දැන් සරලම කතාව අනුරණ විභාජනය කියලා කියන්නේ මව් ජීවියා ළඟ තියෙන සියලුම ලක්ෂණ ඒ විදිහටම දුහිතෘ ජීවීන්ට ලැබෙන පරිදි සිදුවෙන්නා වූ න්‍යෂ්ටි විභාජන ක්‍රමවේදය. ඔච්චරයි ඒක කියන්න තියෙන්නේ. හරිද? එතකොට ඒක වෙන විදිහ තමයි මම ඔය ලොකු කතාවක් ඇසුරෙන් පැහැදිලි කරේ. හරිද? මේකේ චුට්ටක් මම ගැඹුරට ගියා. හරිද? මෙච්චර ඔයාලට කියන්න අවශ්‍ය නැහැ. ඕක සමහරට ඉස්කෝලේ පාඩම කරුවා නම් ඔයාලට කියන්න ඇති. මව් න්‍යෂ්ටිය සතුව තියෙන වර්ණ දේහ සංඛ්‍යාව ඒ විදිහටම දුහිතෘ න්‍යෂ්ටි වලට ලැබෙනවා නම් ඒක තමයි අනුරණ විභාජනය කියලා. නමුත් මේ n පදාවේ කොහොමද කියලාවත් ඔයාලා පොතේ මේ chart තියෙනවා 2n ඇසුරෙන් ඇඳපුවා. එතකොට මේ chart එන්නේ කොහොමද කියන එකත් එක්ක තමයි මම කියලා දුන්නේ. එතකොට වැඩිය ගොඩාක් මේ ගැන හිතන්න යන්න එපා. මේක පොඩි දෙයක්. හරිද? මහ ලොකු දෙයක් නෙමෙයි. හරි. එහෙනම් අපි බලමු අනුනන විභාජනය බලන්න ටියුට් එකේ මොනවද කියන්නේ කියලා. එතකොට මේ අනුනන විභාජනය කියන තැන වරහන් ඇතුලේ ලියා ගන්න ඕකට ඉංග්‍රීසියෙන් කියන එක. මයිටෝසිස්. මම ලියන්නම් බෝඩ් එකේ. මෙන්න මෙහෙම. මයිටෝසිස්. මයිටෝසිස්. ලියා ගන්න. MITOSIS. මයිටෝසිස්. හරි. ඊට පස්සේ බලන්න මොකද්ද කියන්නේ කියලා. අනුනන විභාජනය ප්‍රධාන වශයෙන් දෛහික සෛලවල සිදුවේ. හරි. දෛහික සෛල. එතන යටින් ඉරක් ගහන්න දෛහික සෛල. ඊට පස්සේ ලියන්න පැන්සලෙන් මෙහෙම ලියා ගන්න එතන. පැන්සලෙන් ලියා ගන්න දෛහික සෛල කියන එක යටින් ඉරක් ගහලා ලියන්න. ජීවීන් තුල අන්තර්ගත වන ජීවීන් තුල අන්තර්ගත වන ප්‍රජනක සෛල හැර ජීවීන් තුල අන්තර්ගත වන ප්‍රජනක සෛල හැර අන් සියලු සෛල දෛහික සෛල ලෙස හඳුන්වයි. දෛහික සෛල ලෙස හඳුන්වයි. හඳුන්වයි. හඳුන්වයි.
හරි. ඊට පස්සේ බලමු ඊළඟට මොකක්ද කියන්නේ කියලා. බලන්න ඊළඟ කතාව බලන්න. මෙහිදී සිදුවන්නේ මාත්‍රෝණි අෂ්ටයේ තිබූ වර්ණදේහ සංඛ්‍යාවට සමාන වර්ණදේහ සංඛ්‍යාවක් සහිත දුහිතෘෝණි අෂ්ටි දෙකක් පිළියෙල වීමයි. මාත්‍රෝණි අෂ්ටියට සමාන වර්ණදේහ ප්‍රමාණයක් තියෙන දුහිතෘෝණි අෂ්ටි දෙකක් පිළියෙල වීම සමා මෙතනදී සිදුවේ. හරි ඊට පස්සේ බලන්න ඕන අර්ථ දැක්වීමක් දීලා තියෙනවා. සෛලයක න්‍යෂ්ටියක් පවතින වර්ණදේහ සංඛ්‍යාව නියතව තබා ගනිමින් සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීම අනූනන විභාජනය නම් වේ. දැන් බලන්න මේ මෙයාගේ වර්ණදේහ 2න් නැත්තම් 46 කියලා ගත්තොත් එහෙම ඒකම මෙයාලටත් එන්න. මුටත් 46යි මුටත් 46. අන්න දෙන්නටම නියතයි. හරිද? හරි. දැන් එතකොට වර්ණදේහ සංඛ්‍යාව නියතව තියෙනවා කියලා කියන්නේ මෙයාගේ වර්ණදේහ 46යි මුගෙත් වර්ණදේහ 46යි මුගෙත් වර්ණදේහ 46යි. එහෙනම් ඔක්කොගෙම නියතයි. මව් න්‍යෂ්ටිය සතුව තිබ්බ වර්ණදේහ සංඛ්‍යාව ඒ විදිහටම දුහිතෘ න්‍යෂ්ටිය ළඟටත් ගිහිල්ලා තියෙනවා. හරිනේ. ඔක තමයි සරලම කතාව. හොඳයි. ඊට පස්සේ ඊළඟට බලමු ඒකේ අර්ථ දැක්වීම මාක් කරගන්න. සෛලයක න්‍යෂ්ටියක පවතින වර්ණදේහ සංඛ්‍යාවට නියතව තබා ගනිමින් සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීම අනුනන විභාජන. සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා මේ. එක්කෙනෙක් හිටියා දෙන්නෙක් වෙලා තියෙන්නේ. සෛල සංඛ්‍යාවත් වැඩි වෙනවා. හරි මාක් කරගන්න ඒක. හරි. ඊට පස්සේ ඊළඟට බලන්න ඊළඟ කියනවා මෙහිදී ප්‍රවේණික සංයුතියෙන් හා වර්ණදේහ සංඛ්‍යාවෙන් මාත්‍රෝ න්‍යෂ්ටියට සර්ව සමවන දුහිතෘ න්‍යෂ්ටි දෙකක් ඇති වේ. එය පහත පරිදි වේ. ප්‍රවේණික සංයුතියෙන් සහ වර්ණදේහ සංඛ්‍යාව. ඒ කියන්නේ අර මව් පාර්ශවයේ සතුව තිබ්බ සියලුම ලක්ෂණ ඒ විදිහටම අනිත් පාර්ශවයට ගිහිල්ලා. හරිද? ඒකයි ඕකේ ඔය කියන්නේ. හොඳයි. මෙන්න මේ chart එක ඔතන දාගන්න ඕනේ. ඕක දාගන්නකොට මැද්දට වෙන්න දාගන්න එපා. හරිද? මොකද ඔතන තව එකක් තියෙනවා අඳින්න. හරිද? ඔතන තව රූප සටහනක් chart එකක් තියෙනවා. මේ වගේම chart එකක් තියෙනවා අඳින්න. ඒ හින්දා මේක වම් පැත්තට කරලා අඳින්න අනිත් එක දකුණු පැත්තෙන් අඳින්න ඉඩ තියලා. හරිද? ඒක මම ඌනන විභාජනය කර කියලා දුන්නට පස්සේ ඔතනට ගන්නවා. හරිද? දැම්ම මේක ගන්නෙ නෑ. ඌනන විභාජනය කියලා දුන්නට පස්සේ මම ඒක ඔතනට ගන්නවා. හරිද? මේක එතකොට වම් පැත්තට කරලා මේක දාගන්න. 2n කතාව. ඊට පස්සේ මේකත් දාගන්න. මිනිසාගේ වර්ණදේහ 46 2nට සමාන කරගත්ත එක 23nට සමාන කරගත්ත ඒක දාගෙන මෙන්න මේක දාගන්න. මෞණ්‍ය අෂ්ටිය දුහිතෘ න්‍යෂ්ටිය. හරි ඉක්මන් කරන්න. වම් පැත්තෙන් දාගන්න. දකුණු පැත්තේ තව එකක් තියෙනවා ඔය වගේම අඳින්න. ඒකට ඉඩ තියාගන්න. හොඳයි. අපි ඊට පස්සේ ඊළඟ කොටස බලමු. දැන් මේ අනුනන විභාජනය ගත්තහම ළමයි මේක ප්‍රධාන වශයෙන් අවධි 4ක් ඔස්සේ තමයි සිද්ධ වෙන්නේ. හරිද? මේක ප්‍රධාන වශයෙන් අවධි 4ක් ඔස්සේ සිද්ධ වෙනවා. හරි. මොනවද ඒ අවධි? ඒ කියන්නේ මේක මේ ස්ටෙප් 4කින් වෙන්නේ. ඔයාලට ඒ වගේ එක් අධීරයේදී මොනවද වෙන්නේ කියලා ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. නිකන් මම ස්ටෙප් ටික කියලා දෙන්නම්. වැඩි දුර ඉගෙන ගන්න ගියොත් ඔයාලා ජීව විද්‍යාව වැඩි දුර හැදෑරුවොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මොනවද ඒ ස්ටෙප් වල වෙන්නේ, කොයි විදිහටද මේක සිද්ධ වෙන්නේ කියලා. හරි. මේ අනූනන විභාජනය ප්‍රධාන වශයෙන් අධියර 4ක් ඔස්සේ තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ මේක පියවර 4කින් වෙන්නේ. එතකොට අපි යන්නේ පියවර හඳුන්වනවා ප්‍රාක් කලාව, යෝග කලාව, වියෝග කලාව සහ අන්ත කලාව කියලා. හරිද? ප්‍රාක් කලාව,
ඊට පස්සේ යෝග කලාව, වියෝග කලාව සහ අන්ත කලාව. ප්‍රාක් කලාව, යෝග කලාව, වියෝග කලාව සහ අන්ත කලාව කියලා අපි මේ ස්ටෙප් ටික හඳුන්වනවා. එතකොට මේ එක එක ස්ටෙප් වල අර අනුනන විභාජනයට අවශ්‍ය කරන සියල්ලම සිද්ධ වෙනවා. හරිද? වර්ණ දේහ ගාන ඩබල් වෙන එක, ඊට පස්සේ වර්ණ දේහ ගානට සයිඩ් න්‍යෂ්ටි දෙකට බෙදිලා යන එක, ඒ ඔක්කොම මේ ස්ටෙප් 4ෙන් සිද්ධ වෙනවා. හරිද? මේක ගැන ඔයාලට වැඩිදුර ජීව විද්‍යාව හැදෑරුවොත් ඉගෙන ගන්න පුළුවන්. දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් ස්ටෙප් 4කින් මේක සිද්ධ වෙනවා කියන එක විතරක් චුට්ටක් ඔළුවේ තියාගන්න. හරි. බලන්න එහෙනම් ඊට පස්සේ පල්ලෙහා කියනවා අනුනන විභාජනය පියවර 4කින් සිදුවේ. ඒවා නම් ප්‍රාක් කලාව, ඊට පස්සේ කියනවා යෝග කලාව, වියෝග කලාව සහ ඊට පස්සේ අන්ත කලාව. හරි. ඔය පියවර 4ට කියන ඉංග්‍රීසි වලින් කියන නම් ටිකත් අපි ලියාගමු. ලියා ගන්න මම බෝඩ් එකේ ලියන්නම්. ප්‍රාක් කලාවට අපි කියනවා ප්‍රොෆේස්. හරිද? PROPHASE ප්‍රොෆේස්. ඊළඟට යෝග කලාවට අපි කියනවා මෙටාෆේස්. METAPHASE මෙටාෆේස්. මම ඔය ඉංග්‍රීසි වලින් ඔක දෙන්නේ වෙන හේතුවක් මොකද්ද? බෝඩ් එක පැහැදිලි නෑනේ. ප්‍රාක් කලාව කියන එක ඉස්සරහා ලියා ගන්න ප්‍රොෆේස්. PHASE. ඊට පස්සේ යෝග කලාව කියන එක ඉස්සරහා ලියා ගන්න මෙටාෆේස්. METAPHASE මෙටාෆේස්. METAPHASE. ඊට පස්සේ වියෝග කලාව කියන එක ඉස්සරහා ලියා ගන්න. හරිද? අර දෙක ලියලා ඉවරද? ප්‍රොෆේස් and මෙටාෆේස්. එයා මේකේ ලියන්න ඇනාෆේස්. ANAPHASE ඇනාෆේස්. හරිද? ඊට පස්සේ අන්ත කලාව ANAPHASE. ඊට පස්සේ අන්ත කලාව එක ලියා ගන්න ටීලෝෆේස්. TELOPHASE ටීලෝෆේස්. හරි. මම ඔය ඉංග්‍රීසි වලින් ඔක දුන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. ඔයාලා ඔය YouTube එකේ හරි නැත්නම් වෙනත් ඔය මේ පාඩම් සම්බන්ධ වීඩියෝස් මොනවා හරි බැලුවොත් එහෙනම් බොහෝ දුරට ඕවා තියෙන ඉංග්‍රීසි වලින්. හරිද? එතකොට ඔයාලා දන්නේ ප්‍රොෆේස්, මෙටාෆේස්, ඇනාෆේස් and ටිලෝෆේස් කියලා කියනවා. එතකොට මෙලෝ දෙයක් දැන් තේරෙන්නේ නැහැ නේ මොකද්ද කියන්නේ කියලා. එහෙනම් තමයි ඔක දුන්නේ. ඔක ඉස්සරහටත් වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ බලන්න පල්ලෙහා කියන එක ශාක සෛලයක සිදුවන අනුනන විභාජනය සහ සත සෛලයක සිදුවන අනුනන විභාජනය අතර වෙනස්කම් කිහිපයක් පවතී. ඔව්. ශාක සෛලවල සිදුවන අනුනන විභාජන ක්‍රමයේ සත්ත්ව සෛලවල සිදුවන අනුනන විභාජනයේ අතර පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා ළමයි. හරිද? පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වෙනස්කම් මොනවද කියලා ඔයාලගේ මට්ටමට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ශාක සෛලයක් ගත්තාම ඒකේ අනුනන විභාජනය සිදු වෙනකොට සහ සත්ත්ව සෛලයක් ගත්තාම ඒකේ අනුනන විභාජනය සිදු වෙනකොට පොඩි පොඩි පියවර සංඛ්‍යා, ඒ කියන්නේ පොඩි පොඩි ඔය කෑලි බෑලි ටිකක් එහා මෙහා වෙලා තියෙනවා. හරිද? වෙන්නේ දෙකේම එකම සිද්ධිය. ඒ කියන්නේ වර්ණ දේහ ගාන නියතව තියෙන විදිහට න්‍යෂ්ටි දෙක බෙදිලා යන එක, න්‍යෂ්ටි දෙකක් හැදෙන එක. හරිද? වෙන්නේ එකම සිද්ධිය. හැබැයි වෙන විදිහේ චූටි චූටි වෙනස්කම් ටිකක් තියෙනවා. අර ප්‍රාක් කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාව කියලා අපි කිව්වේ. අන්නේ එක එක අධ්‍යයනවල චූටි චූටි වෙනස්කම් අපිට දකින්න ලැබෙනවා. හරිද? ඒ හින්දා තමයි ඔය කියන්නේ ශාක සෛලවල සහ සත්ත්ව සෛලවල අනුනන විභාජනය අතර චූටි චූටි වෙනස්කම් කිහිපයක් තියෙනවා කියලා. ඒකේ වෙනස්කම් සිද්ධ වුණාට වෙන්නේ එකම වැඩේ. වෙන්නේ මොකද්ද? මවුනි අෂ්ටිය සතුව තිබ්බ වර්ණ දේහ සංඛ්‍යාවට සමාන වර්ණ දේහ සංඛ්‍යාවක් සහිත දුහිතෘ න්‍යෂ්ටි දෙකක් පිළියෙල වේ. හරිද? ඕක තමයි වෙන වැඩේ. ඒක වෙන්න පුළුවන් චූටි චූටි වෙනස්කම් සහිතව. හරි. ඒක මාක් කරගන්නකො. ශාක සෛලයක සිදුවන අනුනන විභාජනය හා සත්ත්ව සෛලයක සිදුවන අනුනන විභාජනය අතර වෙනස්කම් කිහිපයක් පවතී. ඒ වෙනස්කම් මොනවාද කියලා අවශ්‍ය නැහැ. නිකන් ඔළුවේ තියාගන්න චුට්ටක් වෙනස්. හරි. ඊට පස්සේ
අනුරණ විභාජනයේ වැදගත්කම දීලා තියෙනවා. අපි බලමු මොනවද අනුරණ විභාජනයේ වැදගත්කම කියලා. අනුරණ විභාජනයේ ළමයි වැදගත් වෙනවා මෙන්න මේ දේවල් වලට. ප්‍රධාන වශයෙන්ම ජීවීන්ගේ දේහ වර්ධනයට සහ විකසනයට. හරිද? ජීවීන්ගේ දේහ වර්ධනයට සහ විකසනයට තමයි මේක ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ලදරු කාලේ හිටපු කෙනා නෙමෙයිනේ දැන් ඉන්නේ. දැන් එනකොට උස ගිහිල්ලා ඇඟපතේ ප්‍රමාණය වැඩි වෙලා. එතකොට අන්නේ කියන දේහ වර්ධනය සහ විකසනය කියන දේ සිදු වෙන්න නම් දේහ වර්ධනය කියන එක සිදු වෙන්න නම් අපේ සෛල සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. හරිද? එතකොට ඒ සෛල සංඛ්‍යාව වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා තමයි වර්තමානයේ අද ඉන්න ඔයා මම සහ අනිකුත් ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? අපි ජීවිතේ පටන් ගන්නෙ තනි සෛලයකින්. මිනිසා ජීවිතේ පටන් ගන්නෙ තනි සෛලයකින්. ඒ කොහොමද ළමයි? ඒ කොහොමද? දැන් අපි කියවනේ මිනිසාගේ ජන්මානු සෛල වෙන්නේ ශුක්‍රාණු සෛල සහ ඊට පස්සේ ඩිම්බ සෛල කියලා. එතකොට පුරුෂ පාර්ශවය පැත්තෙන් එන ශුක්‍රාණු සෛලත් ස්ත්‍රී පාර්ශවය පැත්තෙන් එන ඩිම්බ සෛලත් මේ දෙක එකතු වෙනවා. හරිද? මේ දෙක එකතු වෙනවා. එකතු වෙලා නිර්මාණය වෙනවා යුක්තාණුව කියලා සෛලයක්. යුක්තාණු කියලා සෛලයක් නිර්මාණය. එතකොට මේක තමයි මිනිසාගේ ජීවිතේ පළවෙනි ආරම්භය. හරිද? අපේ පළවෙනි ආරම්භය. අපි ඉස්සල්ලාම එක සෛලයකින් සමන්විත වෙන්නේ. මේ දෙන්න එකතු වෙලා එක්කෙනෙක් හැදෙනවා. එක සෛලයක් හැදෙනවා. ඊට පස්සේ මේ යුක්තාණුව කියන සෛලය තමයි ටිකෙන් ටික සෛල සංඛ්‍යාව වැඩි කරගෙන ඊට පස්සේ මවගේ ගර්භාෂය තුල දැන් මිනිසාගේ මොනවාද ගැප් කාලය ඒ දේවල් ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා ඉදිරි පාඩම් වලදී. හරිද? එතකොට අන්නේ මවගේ ගර්භාෂය තුල මවගේ කුස තුල මේ යුක්තාණුව බිහි වෙලා ඒකෙන් සෛල වැඩි වෙලා රුණෙක් එහෙම නැත්නම් දරුවෙකු බිහි වෙනවා. එතකොට ඒ දරුවා නැවත ලෝකෙට බිහි වෙලා හරිද? දරු ප්‍රසූතිය සිද්ධ වුණාට පස්සේ ඒ දරුවා ටිකෙන් ටික තව දුරටත් එයා තුල තියෙන සෛල මේ විදිහට වැඩි වෙලා එයා වර්ධනයට ලක් වෙනවා. හරිද? එතකොට අපේ ජීවිතේ අපි ජීවිතය පටන් ගන්න එක සෛලයකින්. මෙයා තමා ටික ප්‍රමාණය වැඩි වෙලා අද ඔයා අපි ඉන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ වගේ ජීවීන්ගේ සිදුවන දේහ වර්ධනය සඳහා මේ අනූනන විභාජනය වැදගත් වෙනවා. හරිද? අනූනන විභාජනය වැදගත් වෙනවා. දැන් මම එහෙම කියන්නේ ඇයි ළමයි? ඇයි එහෙම කියන්නේ? දැන් මම කියවනේ යුක්තාණුව කියන්නේ තනි සෛලයක් කියලා. එතකොට මෙයා අර විදිහට අනූනන විභාජනයෙන් බෙදුණු සෛල කීයක් හැදෙනවද? දෙකක් හැදෙනවා. අනූනන විභාජනයෙන් ළමයි හැදෙන්නේ සෛල දෙකයි. හරිද? එතකොට මේ දෙන්න නැවත අනූනනයට ලක් වුණොත් කීයක් හැදෙනවද? හතරක් හැදෙනවා. අරයා දෙකයි මෙයා දෙකයි. සෛල හතරක් හැදෙනවා. ඊට පස්සේ මෙයාලත් නැවත අනූනනයට ලක් වුණොත් කීයක් හැදෙනවද? 8ක් හැදෙනවා. අන්න සෛල සංඛ්‍යාව වැඩි වෙනවා. සෛල සංඛ්‍යාව වැඩි වෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට සෛල සංඛ්‍යාව වැඩි වෙමින් ජීවීන්ගේ දේහ වර්ධනය සඳහා මේ අනූනන විභාජනය වැදගත් වෙනවා. ඊළඟ මොකක්ද තියෙන වැදගත්කම? ඊළඟ වැදගත්කම විදිහට ගන්න පුළුවන්. දැන් අපේ දේහය මත යම් තුවාලයක් සිදු වුණොත් එහෙම සම මත යම් තුවාලයක් සිදු වුණොත් එහෙම ඕක ටික දවසකින් හොඳ වෙනවා. එතකොට අන්න ඒක සිදු වෙන්නේ අනූනන විභාජනයේ ප්‍රතිඵලයක් වශයෙන්. හරිද? ඒක සිදු වෙන අර මැරිලා ගියපු සෛල ටික වෙනුවට තුවාලයක් සිද්ධ වෙනකොට ඒ එතනින් ඉවත් වෙච්ච සෛල ටික වෙනුවට අලුතෙන් සෛල ටිකක් නිර්මාණය වෙලා. අලුතෙන් සෛල ටිකක් හැදිලා. හරිද? එහෙනම් අන්න මියගිය සෛල වෙනුවට නව සෛල බිහි වෙන්නේ මේ අනූනන විභාජනයේ ප්‍රතිඵලයක් වශයෙන්. එහෙනම් අර අපේ සම මත ඇති වෙන තුවාල හොඳ වෙන්නත් මේක බලපාන අනූනන විභාජනය. ඊට අමතරව සතුන්ගේ නැති වී ගිය කොටස් නැවත ඇතිවීම. ඒ කියන්නේ මොකක්ද? දැන් අර තුවාලයක් වගේ කතාවක්ම තමයි. හරිද? මොකක්ද ඒ කියන්නේ? දැන් උදාහරණයකට හිතන්නකෝ දැන් ඔයාලා ඌණ දන්නවනේ. ඌණ නැට්ට කඩලා දානවනේ. එතකොට ඒ කඩලා දාන නැට්ට අය වර්ධනය වෙන්නේ නැද්ද ඌණගේ? ඒ කියන්නේ හැමදාම නැත්තම් අර චූටි පෙන්ද කෑල්ල වගේ කෑල්ල තියෙනව නෑ. එහෙම නෑනේ. ඒක ටික දවසක් යනකොට නැවත අර තිබ්බ වගේම හැදෙනවා. එහෙනම් අන්න ඒ වගේ ජීවී දේහවල නැති වී යන කොටස් නැවත ඇතිවීම සඳහා මේක වැදගත් වෙනවා. අපි කියනවා ඔකට පුනර්වර්ධනය සඳහා වැදගත්. ඒ කියන්නේ නැති වී ගියපු කොටස් නැවත ඇති වෙනවා. හරිද? නැති වෙලා ගියපු කෑලි නැවත ඇති වෙනවා. පුනර්වර්ධනය. එතකොට අන්න ඒ වගේ පුනර්වර්ධන ක්‍රියාවලීන් සඳහා මේ අනූනන විභාජනය වැදගත් වෙනවා. හොඳයි. බලන්නකො මොනවද තියෙන්නේ කියලා.
අනුන විභාජනයේ වැදගත්කම බලන්න කියනවා ප්‍රවේණික ස්ථායීතාවය පවත්වා ගැනීමට එනම් අනුනනයේදී මාතෘ න්‍යෂ්ටිය ඇති වර්ණදේහ සංඛ්‍යාවට සමාන වර්ණදේහ සංඛ්‍යාවක් ඇති දුහිතෘ න්‍යෂ්ටි සහිත සෛල ඇතිවේ. හරි. මොකද්ද ළමයි ඒ කියන්නේ? දැන් මෙතනදී අපි දැක්කා වර්ණදේහ සංඛ්‍යාව නියතව තියෙන විදිහට තමයි මේ වැඩේ සිද්ධ වුනේ. මව් පාර්ශවයේ සතුව වර්ණදේහ 46ක් තිබ්බා. ඒක බෙදිලා ගියා 46 46. අන්න වර්ණදේහ සංඛ්‍යාව නියතව තියෙන විදිහට මේක සිද්ධ වුනේ. එහෙනම් අන්නේ කියන ප්‍රවේණික ස්ථායීතාවය. ඒ කියන්නේ මව් පාර්ශවයේ ගාව තිබ්බ තොරතුරු ඒ විදිහටම දුහිතෘ පාර්ශවය තුලටත් ගමන් කරනවා. එහෙනම් අන්නේ ප්‍රවේණික සංයුතිය නියතව තියා ගැනීම සඳහා මේක වැදගත් වෙනවා. ඊළඟට දෙවෙනි එක බලන්න බහුසෛලික ජීවීන්ගේ සෛල සංඛ්‍යාව වැඩි කරගෙන දේහ වර්ධනයට සහ කලල වර්ධනයට මම කියවන එක කියලා දුන්නානේ. ඊළඟට බලන්න තුන්වෙනි එක ජීවීන්ගේ සිදුවන අලිංගික ප්‍රජනනය සඳහා. හරි. මේක මං කියවේ නෑ. ජීවීන්ගේ සිදුවන අලිංගික ප්‍රජනනය. මොකක්ද ළමයි මේ අලිංගික ප්‍රජනනය කියලා කියන්නේ? අලිංගික ප්‍රජනනය කියලා කියන්නේ මොකක්ද? අලිංගික ප්‍රජනනය කියලා කියන්නේ දැන් ඔය සමහර සතුන්ගෙන් නව ජීවී පරම්පරා ඇති වෙනවා ජීවීන් දෙදෙනෙකුගේ සහභාගීත්වයකින් තොරව. ඔන්න හොඳට තේරුම් ගන්න. සමහර ජීවී විශේෂවල වර්ගයා බෝ වෙනවා. හරිද? වර්ගයා බෝ වෙනවා ජීවී විශේෂ දෙකක දායකත්වයකින් තොරව. ඒ කියන්නේ ඒ විශේෂයේ ජීවීන් දෙන්නෙක්ගේ දායකත්වයක් නැතුව අලුතෙන් පැටව හැදෙනවා. හරිද? දැන් මිනිසාගේ එහෙම වෙනවද? නෑනේ. දැන් මිනිසාගේ ඊළඟ පරම්පරාව බිහි වෙන්න නම් පුරුෂ පාර්ශවය සහ ස්ත්‍රී පාර්ශවය එකතු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඊළඟ පරම්පරාවක් ඇති වෙන්නේ. එතකොට සමහර සතුන් ඉන්නවා ඒ විදිහට ජීවීන් දෙදෙනෙකුගේ අවශ්‍යතාවයක් නැහැ. එයාලගේ ඊළඟ පරම්පරාව බෝ කර ගන්නවා වෙනත් ක්‍රමවේදවලින්. හරිද? අන්න ඒ ක්‍රම තමයි ඔය අලිංගික ප්‍රජනනය කියලා කියන්නේ. මම උදාහරණයකට කිව්වොත් මෙහෙම දැන් අපි මඤ්ඤොක්කා ශාකයේ පැල හදාගන්නේ කොහොමද? නැත්නම් ඊළඟ වර්ගයා බෝ කරගන්නේ කොහොමද? අපි දඬු කැබලි නේද හිටවන්නේ. දඬු කැබලි හිටවලා නේද ඒකේ ඊළඟ පරම්පරාව අපි විහි කරගන්නේ. අන්න අලිංගික ප්‍රජනන ක්‍රමයක්. ජීවීන් දෙදෙනෙකු එකිනෙකට එක්ුණේ නැහැ. හරිද? මඤ්ඤොක්කා ශාකයේ අපි මොකද කරුවේ? එක ශාකයක් අරගෙන ඒකේ දඬු කැලි ටිකක් තැන් වල හිටවනවා. එතකොට අන්න අපිට අලුත් දුහිතෘ පරම්පරාවක් ලැබෙනවා. එහෙනම් අන්න ඒ වගේ ඒක තමයි අලිංගික ප්‍රජනනය කියලා කියන්නේ. එතකොට තව සමහර සතුන් ඉන්නවා ඒ සතුන්ගේ මම උදාහරණයකුත් එක්කම කියන්නම්. ඉස්සරහට ඔක අපිට ජීවයේ අඛණ්ඩතාවය පාඩමේ කතා කරන්න තියෙනවා. නමුත් මෙතනට ආපු නිසා චුට්ටක් කියන්නම්. ඔය හයිඩ්‍රා වගේ සතුන් ඉන්නවා. හරිද? හයිඩ්‍රා වගේ සතුන් ඉන්නවා. එතකොට ඒ සතුන්ගේ දේහයෙන් හට ගන්නවා චූටි නෙරුමක්. හරිද? මෙන්න මේ වගේ පොඩි නෙරුමක් හට ගන්නවා. හයිඩ්‍රා වගේ සතුන්ගේ. හරිද? මේ වගේ චූටි නෙරුමක් හට ගන්නවා. ඒ කියන්නේ ඔය ගස්වල අතු කැබලි හැදෙන්නේ. ඒ කියන්නේ චූටි අලුත් ලපටි අතු කැබලි ඇති වෙන්නේ. දැන් පැලයක් ශාකයක් මොකක් හරි ගත්තාම ඒ වගේ අර කුඩා අතු කොටස් හැදෙනවනේ. ඊට පස්සේ ඒවනේ වර්ධනය වෙලා විශාල අතු බවට පත් වෙන්නේ. අන්න ඒ වගේ පොඩි අංකුර නිර්මාණය වෙනවා. හරිද? ඒ නිර්මාණය වෙන අංකුර කැඩිලා ගිහිල්ලා අලුත් ජීවීන් බිහි වෙනවා. හරිද? අලුත් ජීවීන් බිහි වෙනවා. එතකොට ඔන්න ඔය වගේ විවිධ අලිංගික ප්‍රජනන ක්‍රම අපිට ජීව ලෝකයේ තුල හඳුනා ගන්න පුළුවන්. හරිද? එතකොට මම ඔය උදාහරණ දෙකක් කියේ. ඕනනම් තව එකක් කියන්නම්. ඔය සමහර පණු විශේෂ ඉන්නවා ළමයි. සමහර පණු විශේෂ ඉන්නවා. එයාලගේ ජීවී දේහයේ කොටස් දෙකකට, ඒ කියන්නේ මේ පණුවගේ ජීවී දේහය අපි කොටස් දෙකකට කැඩුවොත් එහෙම මේ කොටසෙන් අලුත් සතෙක් හැදෙනවා. මේ කොටසෙන් අලුත් පණුවෙක් හැදෙනවා. හරිද? මේ කොටසෙන් අලුත් පණුවෙක්, මේ කොටසෙන් අලුත් පණුවෙක්. ඒතර පණුව කී දෙනෙක් හැදෙනවද? දෙන්නෙක් හැදෙනවා. එහෙනම් අන්න එතනදී ජීවීන් දෙදෙනෙක් සම්බන්ධ වෙලා නැහැ. ලිංගිකව සම්බන්ධ වෙලා නැහැ. මොකද කෙරුවේ? ඒ සතාගේ දේහය කොටස් දෙකකට කැඩිලා ගියා. යම් හේතුවක් නිසා, මොකක් හරි හේතුවක් නිසා ජීවි දේහයේ කොටස් දෙකකට කැඩුනා. කැඩිච්ච කෑලි දෙකෙන් අලුත් සතුන් දෙන්නෙක් හැදුණා. අන්න ඒ වගේ ජීව ලෝකයේ තුල සිදුවන අලිංගික ප්‍රජනන ක්‍රියාවලිය සඳහා මේ අනූනන විභාජන ක්‍රියාවලිය. හරිද? අලිංගික ප්‍රජනන ක්‍රම සඳහා මේ අලිංගික අනූනන විභාජන ක්‍රියාවලිය අතිශය වැදගත් වෙනවා. හරි. ඒවා ඉස්සරහට කතා කරන්න පුළුවන්. දැනට මම චුට්ටක් උදාහරණ ඇතුළෙන් පැහැදිලි කරා විතරයි. හරි. ඊට පස්සේ හතරවෙනි එක බලන්න. ජීවී දේහයක නැති වී යන කොටස් නැවත ඇතිවීම
එහෙම නැත්නම් අපි කියනවා පුනර්වර්ධනය සඳහා. හරි පස්වෙනි එක බලන්න වයස්ගත වී මිය යන සෛල වෙනුවට නැවත සෛල ඇතිවීමට. ඒ කියන්නේ අර නැති වී යන සෛල මිය යන සෛල වෙනුවට අලුතින් සෛල නිර්මාණයට වැදගත් වෙනවා. හරි. එහෙනම් අපි ඌනන විභාජනය කියන කොටසට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ගැටලුවක් නැහැ. යම් කෙනෙක්ට නොතේරුණ මොනවා හරි තියෙනවා නම් අහන්න. මං හිමින් කරගෙන යන්නේ සහ පැහැදිලි කිරීම මම ටිකක් වැඩියෙන් කරනවා. මොකද මේව ඔයාලා හරි ටිකක් හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද නැත්නම් උඩින් පල්ලෙන් කරගෙන යන්න පුළුවන්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම ඒක කියලා දෙන්නම්. නොතේරුණු යම් තැනක් තියෙනවා නම් එහෙම අහන්න නිකන් ලැජ්ජයි වගේ නම් මැසේජ් එකක් හරි දාන්න. chat box එකට මැසේජ් එකක් හරි දාන්න. මට මේ අහවල් තැන තේරුන්නේ නැහැ. අය කියලා දෙන්න කියලා. හොඳයි. එහෙනම් අපි ඊළඟට ඌනන විභාජනය කියන මාතෘකාවට යමු. ඒක අපිට කතා කරන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. හරි. එහෙනම් ඊට පස්සේ අපි ඌනන විභාජනය ගැන කතා කරමු. ඌනන විභාජනය ගැන කතා කරමු. හරි. අහගන්නකෝ. ඌනන විභාජනය කියලා කියන්නේ අනූනන විභාජනයට වඩා බොහෝ සෙයින් වෙනස් වන විභාජන ක්‍රියාවලියක්. හරිද? අර අපි දැන් කලින් කතා කරපු එක්කෙනාට වඩා මෙයා ඇත්තටම ගොඩක් වෙනස්. හරිද? ඒකට හේතුව තමයි මෙතනදී ළමයි සිද්ධ වෙන්නේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් වෙන එක. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ දැන් යම් ජීවි දේහයක් තුල අපි මිනිසාම ගමු. මිනිසාගේ තියෙන වර්ණ දේහ 46ක්. ළමයි මේ තියෙන වර්ණ දේහ 46 හරියටම දෙකට බෙදිලා යනවා. 23යි මෙයාටත් 23යි. අරයාගේ වගේ හැමෝ තුලම වර්ණ දේහ සංඛ්‍යාව සමාන වෙන විදිහට විභාජනය වෙන්නේ නැහැ. දැන් අනුනනේ මොකක්ද උනේ? මෙයා ගාව තිබ්බ ලක්ෂණ ඒ විදිහටම මෙයාලා ගාවටත් ගියා. ඒ කියන්නේ ළමයි මේවා ෆොටෝකොපි නෙමෙයි. ෆොටෝකොපි නෙමෙයි මෙවුවා. අසමානයි. හරිද? මේවා අසමානයි. ඇයි මෙයා ගාව තිබ්බේ වර්ණ දේහ 46යි. ඒකෙන් 23 ගානේ තමයි මෙයාලට කියලා තියෙන්නේ. එහෙනම් අන්න සර්ව සම්පූර්ණ වශයෙන් මෙයාලා බෙදිලා නැහැ. සර්ව සම්පූර්ණ වශයෙන් මෙයාලා බෙදිලා නැහැ. සර්ව සම්පූර්ණ වශයෙන් බෙදිලා ගිහිල්ලා නැහැ. වෙලා තියෙන්නේ මොකක්ද? වර්ණ දේහ ගාන හරි අඩක් බවට පත් වෙලා. මෙයා ගාව මවුනියෂ්ටිය ගාව තිබ්බ වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරියටම මෙයාලා ගාව තියෙන භාගයයි. හරියටම මෙයා ගාව තියෙන භාගය 46ක් තිබ්බා 23 ගානේ ගිහිල්ලා. හරිද? ඔන්න ඕක තමයි ඌනන විභාජනය කියලා කියන්නේ. හරිද? යම් මාතෘ න්‍යෂ්ටියක් තුල පවතිනා වූ වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් වෙමින් සිදුවන විභාජන ක්‍රියාවලිය තමයි ඌනන විභාජනය කියලා කියන්නේ. එතකොට මේක ළමයි සිද්ධ වෙන්නේ ජන්මාණු සෛල තුල. හරිද? මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ජන්මාණු සෛල තුල. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු ශුක්‍රාණු සහ ඩිම්බ සෛල තුල තමයි මෙන්න මේ වැඩේ සිද්ධ වෙන්නේ. හරිද? ශුක්‍රාණු සහ ඩිම්බ සෛල තුල තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට ළමයි මේකේ තියෙන වැදගත්කම මොකක්ද? මේක අතිශය වැදගත්. අතිශය වැදගත් වෙන්න හේතුව තමයි මව් පාර්ශවයේ ළඟ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවයි ඊළඟට බිහි වෙන නව පරම්පරාව ගාව තියෙන වර්ණ දේහ සංඛ්‍යාවයි සමාන වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රවේණිකව සමානතාවය ඇති වෙන්නේ මේකේ ප්‍රතිඵලයක් වශයෙන්. මොකද්ද ඒ කීවේ? මොකද්ද මං ඒ කීවේ? මේ බලන්න. දැන් මිනිසාම අපි මේ වැඩේට ගමු. ලේසියිනේ. ශුක්‍රාණු සෛල ඔන්න ශුක්‍රාණු සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා. ශුක්‍රාණු සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තෙන් ඩිම්බ සෛලයක් තියෙනවා. එයාගෙත් වර්ණ දේහ 46ක් තියෙනවා. ඇයි අපි දන්නවා මානව දේහයේ වර්ණ දේහ 46 තියෙන්නේ. හැම සෛලයකම වර්ණ දේහ 46 තියෙනවා. හරිද? එහෙනම් ඔන්න මෙතන තියෙනවා වර්ණ දේහ 46ක් ඩිම්බ සෛලය සහ ශුක්‍රාණු සෛලවල. හරි. දැන් ඔයාලා නිකන් හිතන්න දැන් අපි කියවනේ නව ජීවියෙකු බිහි වෙනකොට මේ දෙන්න එකතු වෙනවා කියලා එකතු වෙලා තනිය යුක්තාණුවක් හැදෙනවා කියලා කියවනේ. එතකොට මේ දෙන්න එකතු වෙනකොට ඔක්කොම වර්ණ දේහ කීයක් වෙනවද? මුගේ 46යි මුගේ 46යි ඔක්කොම 92ක් වෙනවා. එතකොට අලුතෙන් හැදිච්ච ජීවියාගේ වර්ණ දේහ 92යි. එතකොට ළමයි වර්ණ දේහ සංඛ්‍යාව නියතයක් වෙලාද? නෑනේ. මොකද දැන් ජීවි විශේෂයක් ගත්තොත් වර්ණ දේහ සංඛ්‍යාව නියත වෙන්න ඕනේ. මිනිසා නම් මිනිසාගේ වර්ණ දේහ 46යි තියෙන්න ඕනේ. මගේත් 46යි, ඔයාලගේත් 46යි, ඔයාලගේ දෙමව්පියන්ගේත් 46යි, අනිත් හැමෝගෙම 46යි.
එතකොට විකෘති තියෙන අවස්ථා තියෙනවා. ඒව අපි ප්‍රවේණීය පාඩමේ කතා කරමු. දැනට ඒව අවශ්‍ය නැහැ. එතකොට වර්ණ දේහ සංඛ්‍යාව අසමානයි. ජීවි විශේෂය තුල වර්ණ දේහ සංඛ්‍යාව අසමානයි. සමාන වෙලා නැහැ. එහෙනම් මෙන්න මේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ ළමයි. හරිද? මේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. මෙහෙම වුණොත් එහෙම දෙමව්පිය පාර්ශවය සහ අලුතින් බිහි වෙන දුහිතෘ පාර්ශවය අතර වර්ණ දේහමය වෙනසක් තියෙනවා. වර්ණ දේහ වෙනස් සංඛ්‍යාවලින් මෙයාලා ගාව 46 තිබේ මුංගේ 92ක් වෙලා. හැදෙන දුහිතෘ පැටවුන්ගේ 92ක් වෙලා. එහෙම වෙන්න බෑ. එතකොට හැමෝගෙම 46 වෙන්න ඕනේ. මව් පාර්ශවය ගාව 46ක් තිබ්බනම් ඒකෙන් හැදෙන දරු පරම්පරාව තුලත් 46ම තමයි තියෙන්න ඕනේ. එහෙනම් මේක වෙන්නේ කොහොමද? වෙන්නේ මෙන්න මෙහෙමයි ළමයි. වෙන්නේ මෙන්න මෙයාලගේ තියෙන මේ ජන්මානු සෛලවල තියෙන මේ වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් වෙමින් විභාජනය සිද්ධ වෙනවා. හරිද? මෙයා ගාව තියෙන වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් වෙමින් විභාජන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙයාගෙත් එහෙමයි. විභාජන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඌනන විභාජනය සිද්ධ වෙනවා. මෙයාලගේ වර්ණ දේහ සංඛ්‍යා හරි අඩක් බවට පත් වෙමින් ඌනන විභාජනය සිද්ධ වෙනවා. ඒ ඌනන විභාජනයට ලක් වෙච්චි න්‍යෂ්ටි ඌනන විභාජනයට ලක් වෙච්චි සෛල එකතු වෙනවා. එතකොට බලන්න ළමයි මේ පැත්තෙන් 23යි මේ පැත්තෙන් 23යි කීයද? 46යි. එහෙනම් ඔන්න ඔය විදිහට ජීවී විශේෂයක වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගැනීම සඳහා මේ ඌනන විභාජන ක්‍රියාවලිය අතිශය වැදගත් වෙනවා. හරිද? දැන් අර විදිහට එකතු වුණොත් නම් 92ක් වෙනවා. එතකොට එහෙම ගියොත් එහෙම එතනදී ජීවී විශේෂයක වර්ණ දේහ සංඛ්‍යාව නියත වෙන්නේ නැහැ. එහෙනම් ජීවී විශේෂයක වර්ණ දේහ සංඛ්‍යාව නියත වෙන්න නම් මෙයාගෙන් භාගෙකුයි අර හැදෙන සතා තුළට එහෙම නැත්නම් හැදෙන ජීවියා තුළට එන්න ඕනේ. එහෙනම් මෙයා ඌනණයට ලක් වෙලා 23 බෙදෙනවා. මෙයා ඌනණයට ලක් වෙලා 23 බෙදෙනවා. ඒ දෙන්නෙක් එකතු වෙලා ඔන්න නව ජීවියෙක් හැදෙනවා. හරිද? ඕක තමයි ඌනන විභාජනයේදී සිද්ධ වෙන්නේ. පැහැදිලිද මං කියපු එක? එතකොට දැන් මේ බලන්න හොඳට බලන්න අලුතෙන් බිහිවන ජීවියා තුළට බලන්න මව් පාර්ශවයෙන්ුත් වර්ණ දේහ 23ක් ඇවිල්ලා. මොකද ඩිම්බ සෛල තියෙන්නේ මව් පාර්ශවයේ. බලන්න පිය පාර්ශවයෙන්ුත් වර්ණ දේහ 23ක් ඇවිල්ලා. එතකොට ළමයි මේ හැදෙන සතා එහෙම නැත්නම් මේ හැදෙන අලුත් ජීවියා ගාව අම්මගේ ලක්ෂණක් තියෙනවා තාත්තගේ ලක්ෂණත් තියෙනවා. මික්ස් එකක් හැදෙන්නේ මිශ්‍රණයක් හැදෙන්නේ. ඇයි මෙහින් වර්ණ දේහ 23ක් ආවා මෙහින් වර්ණ දේහ 23ක් ආවා. එතකොට අම්මා ගාව තියෙන ලක්ෂණ වෙනයි. තාත්තා ගාව තියෙන ලක්ෂණ වෙනයි. මව් පාර්ශවයේ සහ පිය පාර්ශවයේ තියෙන ලක්ෂණ වෙනස්. හරිද? දැන් ඔයාලා ඔක සරලව හිතන්න. දැන් ඔයාලගේ ගෙදර ඔයාලගේ දෙමව්පියන්ගේ ලක්ෂණ වෙනස් නේ කිනේකට. හරිද? අම්මා ගාව තියෙන ලක්ෂණ තාත්තා ගාව තියෙන ලක්ෂණ වලට වඩා වෙනස්. එතකොට අන්න ඒ විදිහට මව් පාර්ශවයේ සහ පිය පාර්ශවයේ තියෙන ලක්ෂණ මිශ්‍ර වෙලා තමයි ජීවියා නිර්මාණය වෙන්නේ. මව් පාර්ශවයේ සහ පිය පාර්ශවයේ තියෙන ලක්ෂණ මිශ්‍ර වෙලා තමයි ජීවියා හැදෙන්නේ. එතකොට ඒ සඳහා මව් පාර්ශවයෙන් වර්ණ දේහ 23කුත් පිය පාර්ශවයෙන් වර්ණ දේහ 23කුත් ඇවිල්ලා අලුත් සතෙක් බිහිවීම සිද්ධ වෙනවා. හරිද? මේකට තමයි අපි කියන්නේ ඌනන විභාජනය කියලා. එතකොට ළමයි මේක ගත්තාම ඌනන විභාජනය ගත්තාම මේක ප්‍රධාන අදියර දෙකක් ඔස්සේ සිද්ධ වෙනවා. හරිද? ඌනන විභාජනය ප්‍රධාන අදියර දෙකක් ඔස්සේ සිදු වෙනවා. ඒකේ පළවෙනි එක අපි හඳුන්වනවා ඌනන විභාජනය 1 කියලා. හරිද? මේ ඌනන විභාජනය ප්‍රධාන අදියර දෙකක් ඔස්සේ සිද්ධ වෙන්නේ. ඒකේ පළවෙනි එක අපි හඳුන්වනවා ඌනන විභාජනය 1 කියලා. හරිද? ඒකේ දෙවෙනි අදියර අපි හඳුන්වනවා ඌනන විභාජනය 2 කියලා. හරිද? එතකොට ළමයි මේකේ තියෙනවා පොඩි විශේෂත්වයක්. ඌනන විභාජන 1 සහ ඌනන විභාජන 2 කියලා අදියර දෙකකින් තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට මේකේ තියෙනවා පොඩි විශේෂත්වයක්. මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? මේකේ තියෙන විශේෂත්වය තමයි ළමයි මේ දෙවෙනි පියවර ඌනන විභාජනය 2 කියන මේ පියවර සම්පූර්ණයෙන්ම අනූනන විභාජනයකට සමානයි. හරිද? ඒ කියන්නේ අර අපි කලින් කතා කරේ අනූනන විභාජනයකට මේක සමානයි. හරිද? සම්පූර්ණයෙන්ම මෙන්න මේ ඌනන විභාජනය 2 කියන එක අනූනන විභාජනයකට සමානයි. හරිද? අනූනන විභාජනය සමානයි. ඇයි මම එහෙම කියන්නේ? හරි. අපි ඉස්සල්ලා වගේ අඳිමු chart එකක්. හරිද? ඉස්සල්ලා වගේ අඳිමු chart එකක්. වැඩේ එතකොට තේරුම් ගන්න පුළුවන්.
හරි. ඔන්න මේ බලන්න. දැන් මම මිනිසාම තමයි ගන්නෙ ළමයි. මිනිසාම තමයි වැඩේට ගන්නෙ. එතකොට මිනිසාගේ වර්ණ දේහ කීයද? 46ක් තියෙනවා. හරි. ළමයි ඌනන විභාජනය වෙනවා කියලා කියන්නේ මොකක්ද එතනදී වෙන්නේ? තියෙන වර්ණ දේහ ගාන හරි අඩක් බවට පත් වීම. හරි. එහෙනම් මෙතනදී ඔන්න 46 ගානේ තිබ්බ එක 23 23 ගානේ බෙදිලා ගියා. 46ක් බැගින් තිබ්බ එක 23 23 ගානේ බෙදිලා ගියා. හරිනේ. ඊට පස්සේ ළමයි හරිද? ඊට පස්සේ ළමයි මේ ඇතිවෙච්ච න්‍යෂ්ටි දෙක තියෙනව නේද? මේ ඇතිවෙච්ච න්‍යෂ්ටි දෙක තියෙනවනේ. අන්න උන් දෙන්න ආයේ අනුනනයට ලක් වෙනවා. හරිද? මුන් දෙන්න ආයේ බෙදෙනවා. මෙයාලා දෙන්න ආයේ බෙදෙනවා. හරිද? එයාලා දෙන්න ආයේ බෙදෙන්නේ කොහොමද ළමයි? අනුනණයෙන් බෙදෙන්නේ. ඒ කියන්නේ මෙයාලගේ ෆොටෝකොපි හැදෙන්න පටන් ගන්නවා. හොඳට තේරුම් ගන්න. ආරම්භයේ 46ක් තිබ්බා ඌනන විභාජනයට ලක් වුණා වර්ණ දේහ 23 23 බෙදිලා ගියා. ඒ බෙදිලා ගියපු න්‍යෂ්ටි දෙක නැවත අනූනන විභාජනයකට ලක් වෙනවා. නැවත අනූනන විභාජනයකට ලක් වෙනවා. එතකොට මේකට තමා කියන්නේ ඌනනය කියලා. ඌනන විභාජනය. සම්පූර්ණ මේ ඔක්කොටම තමා කියන්නේ ඌනන විභාජනය කියලා. එතකොට මේකේ ළමයි මෙන්න මේ කොටස වර්ණ දේහ ගාන හරි අඩක් බවට පත්වන කොටසට තමයි අපි කියන්නේ ඌනනය 1 කියලා. හරිද? පළවෙනි ස්ටෙප් එක. අර මං කියේ ඌනන විභාජනයේ ප්‍රධාන පියවර දෙකක් ඔස්සේ සිදු වෙනවා කියලා. ඌනනය 1 සහ ඌනනය 2 කියලා. එතකොට 46ක් තියෙන එක අර්ධයක් බවට පත්වන එක තමයි අපි ඌනනය 1 කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ දැන් මුන් දෙන්න ආය අනූනනයට ලක් වෙනවා කියලා කියවනේ. මේක තමයි අපි ඌනනය 2 කියලා කියන්නේ. හරිද? මේ දෙන්න තමයි අපි ඌනනය 2 කියලා කියන්නේ. පැහැදිලිද? මේ දෙන්න මේ සිදුවන මේ ස්ටෙප් එක තමයි අපි ඌනනය 2 කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න. වර්ණ දේහ 46ක් තිබ්බා 23 23 බෙදිලා ගියා. ඌනනය 1 ඒක හැඳුන්වුවා ඌනනය 1 කියලා. ඒ හැදිච්ච 23 ගානේ කට්ටිය නැවත ෆොටෝකොපි වදින්න පටන් ගන්නවා. ඒ ෆොටෝකොපි වැදිලා නැවත ඔන්න මෙයාලා අනූනන විභාජනය ඔස්සේ න්‍යෂ්ටි සංඛ්‍යාව වැඩි කර ගන්නවා. එහෙනම් බලන්න සමස්ත ඌනන විභාජනයේ ප්‍රතිඵලය වශයෙන් න්‍යෂ්ටි කීයක් හැදෙනවද? සමස්ත ඌනනයේ ප්‍රතිඵලය වශයෙන් බලන්න ආරම්භයේ 1යි තිබ්බේ අවසාන වෙනකොට ඌනනය සම්පූර්ණයෙන් සිදු වෙලා අවසන් වෙනකොට න්‍යෂ්ටි කීයක් හැදිලාද? 1යි 2යි 3යි 4ක් හැදිලා තියෙනවා. හරිද? එතකොට ළමයි බලන්න දැන් අපි ඉස්සෙල්ලා කියවනේ මේකේ ඌනනය 2 කියන එක අනූනනයකට සමානයි කියලා. ඌනනය 2 කියන එක අනූනනයකට සමානයි කියලා අපි කියවනේ. ඉතින් බලන්න ඇයි එහෙම කියන්නේ? බලන්න මේකේ දෙවෙනි පියවර වර්ණ දේහ ගාන නියතව තියෙන විදිහට නේද බෙදලා තියෙන්නේ. මෙයාගේ 23යි මුගෙත් 23යි මුගෙත් 23යි. මෙයාගේ 23යි මුගෙත් 23යි මුගෙත් 23යි. වර්ණ දේහ ගාන නියතව තියෙන විදිහට බෙදෙනවා නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? අනූනන විභාජන. එහෙනම් බලන්න මේකේ දෙවෙනි පියවර දෙවෙනි ස්ටෙප් එක කෙලින්ම අනූනන විභාජනයකට සමානයි. මේකේ දෙවෙනි ස්ටෙප් එක කෙලින්ම අනූනන විභාජනයකට සමානයි. ඒක අපිට මේක සටහන දාලා බලපුවාම හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හරි. ළමයි ඊට පස්සේ දැන් මම මේ අපි සාමාන්‍යයෙන් දැන් මේක 46යි 23යි 23යි ඔහොම ලියන්නේ නැහැ. හරිද? අපි ඕක ඔහොම ලියන්නේ නැහැ. අපි ඕක ඔක්කොටම පොදු වෙන විදිහට අර කලින් විදිහට n පදය දාලා ලියන්න ඕනේ. ඔක්කොටම පොදු වෙන්න. හරිද? එතකොට ළමයි මෙතනදී 46 කියන එක අපිට කලින් වගේම 46 කියන එක අපිට කලින් වගේම 2යි n ට සමාන කරගන්න පුළුවන්. එහෙනම් n කියලා කියන්නේ 23. හරිනේ? කලින් වගේම. එහෙනම් මෙතන 46 තියෙන තැනට ඔන්න මම දානවා 2යි n. 2යි n. 23 තියෙන තැන් වලට දානවා n. 2යි n කියලා කියන්නේ 46යි n කියලා කියන්නේ 23යි. එහෙනම් 23 තියෙන තැන් වලට මම n දානවා. එතකොට මේක තමයි පොදු සටහන. ඒ කියන්නේ හැම ජන්මානු සෛලයකටම දාලා පොදු සටහන. හැම ජීවියෙක්ගේම. එහෙනම් ඔන්න ඔය විදිහට ඌනන විභාජන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරිද? එතකොට ළමයි හොඳට මතක තියාගන්න අනූනන විභාජනයේ ප්‍රතිඵලයක් වශයෙන් න්‍යෂ්ටි කීයද හැදුනේ? 2යි. 2යි හැදුනේ. ඌනන විභාජනයේ ප්‍රතිඵලයක් වශයෙන් අලුත් ජීවීන් දුහිතෘ න්‍යෂ්ටි කීයක් ඇති වෙනවද? වෙන්නේ 1යි 2යි 3යි 4ක් ඇති වෙනවා. හරිනේ? 4ක් ඇති වෙනවා. හරිනේ? ඒකට හේතුව මෙයා අදියර දෙකක් ඔස්සේ සිදුවීම. හරිද? අදියර දෙකක් ඔස්සේ සිද්ධ වෙන්නේ. හරි. ඊළඟ කතාව තමයි අර අපි උඩ හිස්තනක් තියලා වනේ. උඩ හිස්තනක්
කී අර දකුණු පැත්තේ තව chart එකක් තියෙනවා අඳින්න ඒක පස්සේ අඳිමු කියලා. එතකොට ළමයි බලන්න මේකේ n බැගින් තියෙනවුවත් බෙදිලා ගිහිල්ලා තියෙනවනේ. 2n ම විතරක් නෙමෙයි නේද බෙදෙන්නේ මේ n කියන එක්කෙනාටත් බෙදෙන්න පුළුවන් නේද ආයේ ඒ වගේම ෆොටෝකොපි හැදෙන්න පුළුවන් නේද? දැන් අපි කලින් අනුනන විභාජනයක යන්නේ මෙහෙමනේ. 2n තිබ්බ එක්කෙනා 2n බවට පත් වුණා මෙහිනුත් 2n බවට පත් වුණා. ඕකනේ අපි කලින් එකේ යන්නේ. ඉතින් බලන්නකෝ දැන් මෙතන n බැගින් තියෙනවුවත් නැවත අනුනනයට ලක් වෙලා තියෙනවනේ. එහෙනම් අපිට අනුනන විභාජනය පෙන්වන්න පුළුවන් n පදයක් ඇසුරෙනුත්. හරිද? අපිට අනුනන විභාජනය n පදයක් ඇසුරෙනුත් පෙන්වන්න පුළුවන්. කොහොමද පෙන්වන්නේ? n බෙදෙනවා n n අනුනන විභාජනය. හරිද? බලන්න මෙතන එක වෙලා තියෙනවා මේ n ගානේ තියෙන එක n විදිහට බෙදිලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට අනුනන විභාජනය අපිට n පදයක් ඇසුරෙනුත් පෙන්වන්න පුළුවන්. හරිද? ඕනනම් 2n වලින් පෙන්වන්නත් පුළුවන්. ඕනනම් n වලින් පෙන්වන්නත් පුළුවන්. හරිද? හරි. දැන් එතකොට මෙතනදී වර්ණ දේහ 46ක් තිබ්බා. ඌනන විභාජනය කියලා කියන්නේ මොකක්ද ළමයි? ඔන්න අය අහගන්න. ඌනන විභාජනය කියලා කියන්නේ මොකක්ද? වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත්වන එක. එහෙනම් 2n තිබ්බා. ඔන්න හරි අඩක් බවට පත් වෙලා n බවට පත් වුණා. 46ක් තිබ්බනම් 23 23 බෙදලා ගියා. ඊට පස්සේ ළමයි ඌනනේ අදියර දෙකක් තියෙනවා. පියවර දෙකක් ඔස්සේ සිද්ධ වෙන්නේ. දෙවෙනි අදියර කෙලින්ම සමානයි අනුනන විභාජනයකට. එතකොට අර හැදිච්චි 23 න්‍යෂ්ටි දෙක අර හැදිච්චි 23 න්‍යෂ්ටි දෙක මොකද වෙන්නේ? නැවත අනුනනයට ලක් වෙනවා. ඒ කියන්නේ මුන් දෙන්න නැවත බෙදෙනවා. මේ දෙන්න ආයෙ බෙදෙනවා. හරිද? ආයෙ බෙදිලා ඔන්න ආයෙ 23යි 23යි මෙයා බෙදිලා 23යි 23යි හැදෙනවා. හරිනේ? වැඩි හිතන්න එපා වෙන මොකුත්. ඌනන විභාජනය අදියර දෙකකින් සිද්ධ වෙනවා. පළවෙනි අදියරේදී තියෙන වර්ණ දේහ ගාන භාගයක් වෙනවා. ඊළඟ අදියරේදී අර හැදිච්ච න්‍යෂ්ටි දෙක නැවත අනුනනයට ලක් වෙලා න්‍යෂ්ටි 4ක් හැදෙනවා. හරිද? සරලව තේරුම් ගන්න. එච්චර ගැඹුරට හිතන්න එපා. මෙයා 46ක් තිබ්බා. 23 23 බෙදිලා ගියා ඌනනේ පළවෙනි අදියරෙන්. ඊට පස්සේ දෙවෙනි අදියරෙන් ඒක නැවත අනුනනයට ලක් වෙලා ඌනනේ දෙවෙනි අදියර සිද්ධ වුණා. හරිද? එතකොට දැන් බලන්න මෙතනදී අනුනන විභාජනය දැන් අපි කියන්නේ ඌනනය දෙක කියලා කියන්නේ හරියට නිකන් අනුනන විභාජනයක් වගේ කියලා. එහෙනම් බලන්න n මේ අනුනන විභාජනය n පදවලත් සිද්ධ වෙලා තියෙනවා. අනුනන විභාජනය n වලත් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතනට 23ක් දැම්මොත් මෙතනට 23ක් දැම්මොත් මෙතනත් 23යි මෙතනත් 23යි. වර්ණ දේහ ගාන තියෙන විදිහටම සමානව පවතින විදිහටම මෙයාලට බෙදෙන්න පුළුවන්. තියෙන විදිහටම බෙදෙන්න පුළුවන්. මෙයාත් බෙදිනවනේ මෙතන 23ක් තිබ්බා මෙයාට 23යි මෙයාට 23යි මෙයාත් 23ක් තිබ්බා මෙතනටත් 23යි මෙතනටත් 23යි යන්න පුළුවන්. එහෙනම් ඔන්න බලන්න අනුනන විභාජනය කියන එක අපිට ඕනි නම් මෙහෙම පෙන්වන්නත් පුළුවන්. හරිද? ඒක ඕනනම් 2n දාලා පෙන්වන්නත් පුළුවන්. හරිද? 2n දාලා පෙන්වන්නත් පුළුවන්. 46 දාලා පෙන්වන්නත් පුළුවන්. ඕනි නම් n පද වලින් පෙන්වන්නත් පුළුවන්. මොකද 23 23 ගානෙත් මේක බෙදිලා යනවා. ෆොටෝකොපියනේ වදින්නේ. තියෙන එක්කෙනා මේ විදිහටම වදිනවා. තියෙන එක්කෙනා මේ ගාන ඒ විදිහට අනිත් පැත්තට වදිනවා. හරිද? එහෙම අපිට පෙන්වන්නත් පුළුවන්. හැබැයි ඌනන විභාජනය පෙන්වන්න පුළුවන් මේ විදිහටම විතරයි. හරිද? ඌනන විභාජනය අපිට පෙන්වන්න පුළුවන් මේ විදිහටම විතරයි. අනූනන විභාජනය අපිට ඕන නම් 2n විදිහට පෙන්වන්නත් පුළුවන්. නැත්තම් මෙන්න මෙතනට n කියන පදය දාලා පෙන්වන්නත් පුළුවන්. හරිද? 2n විදිහටත් පුළුවන්. ඕනනම් n කියලා දාලා ලියන්නත් පුළුවන්. හැබැයි ඌනන විභාජනය පෙන්වනවා නම් මේ විදිහටම විතරයි ඒක පෙන්වන්න ඕනේ. හරිද? හරි. එහෙනම් එච්චර එක හිතන්න එපා. ගොඩාක් ලොකුවට හිතන්න එපා. පොඩි දෙයක් තියෙන්නේ. අනුනන විභාජනය ඕනනම් අපිට ද්විගුණ සෛල. ඒ කියන්නේ 2n වලින් පෙන්වන්නත් පුළුවන්. ඕනි නම් n වලින් පෙන්වන්නත් පුළුවන්. හැබැයි ඌනන විභාජනය අපිට පෙන්වනවා නම් පෙන්වන්න වෙන්නේ මේ විදිහටම විතරයි. හරි. බලමු එහෙනම් මොකද්ද කියන්නේ කියලා. හරි බලන්න මොකද්ද කියන්නේ ඌනන විභාජනය. හරි එතන අර වරහන් ඇතුළේ ලියා ගන්න එකේ මේ ඉංග්‍රීසි වලින් කියන එක මෙයොසිස් MEIOSIS හරි ඊට පස්සේ බලන්න පල්ලෙහා ප්‍රජනක සෛලවල සිදුවන විශේෂාකාරයෙන් න්‍යෂ්ටි විභාජන ක්‍රමය. යන්න මතක තියාගන්න මේක සිදුවෙන්නේ ප්‍රජනක සෛලවල. මෙහිදී මාතෘ න්‍යෂ්ටියේ තිබූ වර්ණ දේහ සංඛ්‍යාවෙන්
හරි අඩක් සහිත වන පරිදි දුහිතෘ න්‍යෂ්ටි 4ක් ලැබේ. මාතෘ න්‍යෂ්ටියේ තිබූ වර්ණදේහ සංඛ්‍යාවෙන් හරි අඩක් සහිත වන පරිදි දුහිතෘ න්‍යෂ්ටි 4ක් ලැබෙනවා. හරි. බලන්න අවසානයේ කීයක් හම්බෙලාද සෛල? sorry න්‍යෂ්ටි කීයක් හම්බෙලාද? 4ක් තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න අර්ථ දැක්වීම තියෙනවා වර්ණදේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් කරන විභාජනය ඌනන විභාජනය ලෙස හඳුනනවා. වර්ණදේහ ගාන හරි අඩක් බවට පත් වෙන වැඩේට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඌනන විභාජනය කියලා. ඊට ඔන්න කියනවා මෙය පහත පරිදි නිරූපණය කළ හැක. හරි. එහෙනම් ඔන්න ඕකේ මෙන්න මේ කොටස දාගන්න. හරිද? මේ කොටු කරලා තියෙන මේකේ බෑ. මේ කොටුව ඇතුලේ තියෙන එක දාගන්න එපා. කොටුව ඇතුලේ තියෙන එක දාගන්න එපා. මෙන්න මේ ටික දාගන්න. කොටුව ඇතුලේ තියෙන එක එපා. හරිද? ඒක දාගන්නේ නිකන් අයින් කරන්නකො නැත්තම් ඕකත් දාගන්න. හරි. මේ ටික දාගන්න. ඌනණය 1 ඌනණය 2. හරියට දාගන්න. හරි. ඇඳලා ඉවරයි තින්නේ නේද? 2n n n n n n n. හරිද? උඩ 2n තියෙනවා. ඊට පස්සේ ඒක බෙදෙනවා n පද දෙකකට. ඊට පස්සේ එයාලා වෙන වෙනම ආය n පද දෙක ගානේ බෙදෙනවා. එතකොට පළවෙනි ස්ටෙප් එක ඌනණය 1. මෙන්න මේ කොටස ඌනණය 1. මේ කොටස ඌනණය 2. හරි. පල්ලෙහා තියෙන ටික බලමු අපි. බලන්න මොකද කියන්නේ. සතුන්ගේ ජන්මාණු සෑදීමේදී ද ශාකවල බීජාණු සෑදීමේදීද ඌනන විභාජනයක් සිදුවේ. සතුන්ගේ ජන්මාණු සෛල නිර්මාණය වීමේදී සහ ශාකවල බීජාණු නිර්මාණය වීමේදී මේ ඌනන විභාජනය සිද්ධ වෙනවා. මොකද ඒක තමයි ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය. හරිද? මේක සිද්ධ වෙන්නේ ළමයි ලිංගික ප්‍රජනන ක්‍රියාවලියේදී. එතකොට සතුන්ගේ ජන්මාණු සෛල, ඒ කියන්නේ සතුන්ගේ මේ ලිංගික ප්‍රජනනය කරන සෛල වලට අපි කියනවා ජන්මාණු සෛල කියලා. ශාකවල ලිංගික ප්‍රජනනය සිදු වෙනවට අපි කියනවා බීජාණු කියලා. හරිද? අන්නේ ජන්මාණු සෛල සහ බීජාණු සෛල නිර්මාණය වෙනකොට තමයි මේක සිද්ධ වෙන්නේ. ඊළඟට බලන්න ඌනන විභාජනය ප්‍රධාන පියවර දෙකක් යටතේ සිදුවන අතර ඒවා ඌනනය 1 සහ ඌනනය 2 ලෙස හඳුන්වයි. ඌනනය 1ේදී ද්විගුණ මාතෘ න්‍යෂ්ටියකින් ඒකගුණ න්‍යෂ්ටි දෙකක් ඇති වේ. හරි ළමයි. දැන් මම තාම මේ ද්විගුණ න්‍යෂ්ටියක් කියන්නේ මොකද්ද? ඒකගුණ න්‍යෂ්ටියක් කියන්නේ මොකද්ද කියන එක කීවේ නැහැ. හරි අහගන්න. ළමයි ද්විගුණ න්‍යෂ්ටියක් කියලා කියන්නේ හොඳට අහගන්න හරිම ලේසි. ද්විගුණ න්‍යෂ්ටියක් කියලා කියන්නේ 2n තියෙන එකක්. හරිද? 2n තියෙන එකකට අපි කියනවා ද්විගුණ. හරිද? ඒ කියන්නේ වර්ණ දේහ ඔක්කොම තියෙනවා. වර්ණ දේහ ගාන. ද්විගුණ 2n. n කියලා තියෙනවට අපි කියනවා ඒක ගුණ. හරිද? n කියලා. n එකක් තියෙනවා නම් අපි කියනවා ඒක ගුණ කියලා. 2n තියෙනවා නම් අපි කියනවා ද්විගුණ කියලා. ඔයාලා සරලව එහෙම මතක තියාගන්න. හරිද? සරලව මතක තියාගන්න. ඇත්තට ලොකු ගැඹුරට හිතන්න එපා. ද්විගුණ සෛලයක් කියලා කියන්නේ 2n තියෙන එකක්. n කියලා තියෙන එකක් ඒක ගුණ සෛලයක් කියලා කියන්නේ. එතකොට බලන්න ඌනන විභාජනයේදී ද්විගුණ සෛලයක් 2n සෛලයක් ද්විගුණ සෛලයක් බලන්න ඒක ගුණ සෛල දෙකක් බවට පත් වෙලා. ඒක ගුණ සෛල දෙකක්. ඒ හැදිච්චි ඒක ගුණ සෛල නැවත බලන්න හතරකට බෙදිලා ගිහිල්ලා. එහෙනම් ඌනන විභාජනයේදී වෙන්නේ මොකක්ද? ද්විගුණ සෛලයකින් 2n සෛලයකින් ඒක ගුණ සෛල 4ක් ලැබෙන එක. අවසානයේ 4ක් ලැබිලා තියෙනවා. මේ n ගානේ 4ක් ලැබිලා තියෙනවා. එහෙනම් ද්විගුණ සෛලයකින් ඒක ගුණ සෛල 4ක් ලැබෙන එකට තමයි අපි කියන්නේ ඌනන විභාජනය කියලා. හරි. එතකොට ඕකේ කියනවා ඌනන එකේදී ද්විගුණ මාතෘ න්‍යෂ්ටියකින් ඒක ගුණ න්‍යෂ්ටි දෙකක් ඇති වේ. මේ ද්විගුණ එක්කෙනෙක්ගෙන් ඒක ගුණ දෙන්නෙක් හැදුනා ඌනනය එකේදී. ඌනනය දෙකේදී මොකද වෙන්නේ? ඒක ගුණ න්‍යෂ්ටි නැවත විභාජනයට ලක් වෙලා කීයක් හැදුනද? ඒක ගුණ න්‍යෂ්ටි 4ක් හැදුණා. හරිනේ. ඊළඟට කියනවා ඌනනය දෙකේදී එම දුහිතෘ න්‍යෂ්ටි දෙක බෙදීමෙන් ඒක ගුණ න්‍යෂ්ටි 4ක් ලැබේ. ඊළඟ පොයින්ට් එක කියනවා ඌනනය දෙක සාමාන්‍ය අනුනන විභාජන ක්‍රියාවලියකට අනුරූපය. ඒක පොයින්ට් එක මාක් කරගන්න. ඒ කියන්නේ මේක සාමාන්‍ය අර ෆොටෝකොපි මොඩල් එකට සමානයි. හරි. මාක් කරගන්න මේ පොයින්ට් එක. ඌනනය දෙක සාමාන්‍ය අනුනන විභාජන ක්‍රියාවලියකට සමානයි. හරි ළමයි. ඔතන පල්ලෙහා නිකන් ලියා ගන්න මෙන්න මෙහෙම. පල්ලෙහා ලියා ගන්න මෙන්න මෙහෙම. 2n කියලා ලියලා ඉස්සරහින් ලියා ගන්න ද්විගුණ සෛල. 2n කියන ඒවට තමයි ද්විගුණ සෛල කියන්නේ. n කියන ඒවට ලියා ගන්න ඒක ගුණ සෛල. 2n කියන ඒවා ද්විගුණ සෛල, n කියන ඒවා ඒක ගුණ සෛල.
2n කියලා කියන්නේ ද්විගුණ වුවට n කියලා කියනවා ඒක ගුණ සෛල. ළමයි ඉක්මන් කරන්න. 2n කියලා කියන්නේ ද්විගුණ, n කියලා කියන්නේ ඒක ගුණ. ඔයාලා මේක වැඩි ගොඩාක් ගැඹුරට හිතන්න එපා. පොඩි සරල දෙයක් තියෙන්නේ. ආයෙ වතාවක් හොඳට පාඩම ඉවරනාට පස්සේ නෝට් එක කියවන්නකො වැඩේ හරියටම හරි. වැඩේ තේරෙනවා. හරි. එතකොට දැන් අර උඩ එකේ අපිට තව අඳින්න එකක් තියෙනවනේ. උඩ එකේ අපිට තව අඳින්න එකක් තියෙනවා. අන්න එතන මේක අඳින්න. ඒ කියන්නේ n ව දාලත් අපිට මේක ලියන්න පුළුවන් කියවනේ මං. ඌනණය නම් ලියන්න පුළුවන් මේ විදිහට විතරයි. අනූනණය අපිට ඕන නම් n ව දාලා ලියන්නත් පුළුවන්. n මෙයා කොටස් දෙකකට බෙදෙනවා n හරි. ඕක අර උඩ හිස්තැනේ ලියාගන්න. උඩ එකේ අර අපි ඉඩ තියලා අනුන විභාජනයේ දකුණු පැත්තේ මං කියන්නේ ඉඩ තියන්න කියලා තව එකක් අඳින්න. අන්න එතන අඳින්න. අනේ ළමයි ඔය රවුම් අඳිනකොට කවකටු තිය අඳින්න එපා. ඇඳලා දාන්න මේ නිකන් පෑනින්. හරි ඉක්මන් කරන්න. කාලගුණය චුට්ටක් අවුල් වෙලා තියෙන ඉක්මන් කරන්න අපි ක්ලාස් එක ඉවර කරන්න. මොකද අකුණු ගහනවා ඇහෙනව නේද? ගොරවනවා. ඉක්මන් කරන්න. ඉක්මනට ඉවර කරන්න. එතකොට ඊළඟ කොටස ඉවරයි. හරි ඊට පස්සේ බලන්න එහා පැත්ත පෙරලන්න 12 වෙනි පිටුව බලන්න පොයින්ට් එක බලන්න මොකද්ද කියන්නේ කියලා. ලිංගික ප්‍රජනනයේදී සිදුවන මාතෘ සහ පීතෘ ජන්මාණු සංයෝජනයෙන් ජීවි විශේෂයක වර්ණදේහ සංඛ්‍යාව පරම්පරාවෙන් පරම්පරාවට නියතව පවත්වා ගත යුතුය. මේ සඳහා ජන්මාණු සෛල සෑදීමේදී වර්ණදේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් කරගත යුතුය. හරි මං ඉස්සලා කියලා දුන්නානේ අර මව් පාර්ශවයෙන් තියෙන වර්ණදේහ 46 23ක් වෙනවා. පිය පාර්ශවයේ තියෙන වර්ණදේහ 46 23ක් වෙනවා. ඊට පස්සේ 23 දෙන්න එකතු වෙලා ආය 46ක් හැදෙනවා. එතකොට අන්න ඒ විදිහට සංසේචන ක්‍රියාවලියෙන් නව ජීවීන් බිහි වෙනකොට ඔය වැඩේ වෙන්න ඕන. ඒක එහෙම වුණේ නැත්නම් ජීවී විශේෂයක වර්ණදේහ සංඛ්‍යාව නියත වෙන්නේ නැහැ. පිය පාර්ශවයේ ගාව මව් පාර්ශවයේ ගාව 46ක් තිබ්බා. ඊට පස්සේ දරු පරම්පරාවට කියපුවාම වර්ණදේහ 92ක් වෙලා. එතකොට එහෙම වෙන්න බෑ. ඔක්කොම 46 වෙන්න ඕනේ. එහෙනම් අන්නේ 46 වීම සඳහා මේ ඌනන විභාජන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. හරි ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක බලන්න. ජන්මාණු සංසේචනය වී යුක්තාණු ඇතිවන විට මෙම ඒක ගුණ බලන්න වරහන් ඇතුළේ කියනවා ඒක ගුණ කියලා කියන්නේ n ජන්මාණු සංසේචනය වී යුක්තාණු ඇතිවන විට මෙම ඒක ගුණ වර්ණදේහ එකතු වී ද්විගුණ තත්ත්වයට පත් වේ. දැන් අර සංසේචනය සිදුවනකොට මොකද්ද ළමයි වෙන්නේ? දැන් ශුක්‍රාණු සෛල වලින් ශුක්‍රාණු සෛල 46ක් තිබ්බ එක 23 වුණානේ. මෙයාලා 23 බවට කැඩුනානේ. හරිද? ඊට පස්සේ ඩිම්බ සෛලත් ඒ විදිහටම වුණානේ. ඩිම්බ සෛලත් මොකද උනේ? ඩිම්බ සෛලත් 46ක් තිබ්බ වර්ණදේහ සංඛ්‍යාව 23 කඩාගත්තා. හරි නේද? එතකොට මේ දෙගොල්ල එකතු වෙනවානේ. එතකොට හැදෙන්නේ ආයේ වර්ණදේහ කීයක්ද? 46ක්. හරි නේද ළමයි? එතකොට දැන් මේ බලන්නකෝ. මෙයා 2n 46ක් නේ තියෙන්නේ. n දෙන්නෙක් නේ ඉන්නේ 2n. එතකොට බලන්න මෙයා ඊට පස්සේ ඌනණයට ලක් වුණා n වුණා. භාගයක් වුණා. එතකොට 46 මෙතන 23යි කියලා කියන්නේ n. මෙතනත් 46. එතකොට 2n 23යි කියන්නේ n. ඊට පස්සේ බලන්න n ලා දෙන්නෙක් එකතු වෙලා ආයෙ මොකද වෙලා තියෙන්නේ? 46ක් හැදලා තියෙනවා. 23 දෙන්න එකතු වෙලා 46ක් හැදුවා. ඒ කියන්නේ මෙතන මේක මොකද්ද? 2n. හරිනේ. එහෙනම් ඒක ගුණ ජන්මාණු සෛල දෙකක් n බැගින් තියෙන ජන්මාණු සෛල දෙකක් එකතු වෙලා අය කවුද හැදිලා තියෙන්නේ? ද්විගුණ සෛලයක්. මේ 2n සෛලයක්. මෙයාගේ 23යි මෙයාගේ 23යි. එතකොට ඒක ගුණයි n කියලා අපි පෙන්නන්නේ. එතකොට බලන්න ඒ දෙන්න එකතු වෙලා 46ක් හැදෙනවා. එහෙනම් 46ට අපි කියන්නේ 2n කියලා. එහෙනම් අන්න ඒක ගුණ සෛල දෙකක් එකතු වෙලා ද්විගුණ සෛලයක් නිර්මාණය වුණා. හරි නේද? හරි. බලන්න ඊළඟට බලන්න ඊළඟ පොයින්ට් එක බලන්න. මෙම ඌනන විභාජනයේදී වර්ණදේහ බෙදීමකට ලක්වීමක් සිදුවේ. ඌනන විභාජනයේදී වර්ණදේහ බෙදෙනවා. එම බෙදීමේ ක්‍රියාවලිය හේතුවෙන් ජීවීන්ගේ
ප්‍රභේදන හෙවත් නව ලක්ෂණ ඇති වේ. එය ජෛව පරිණාමයට වැදගත් වේ. ළමයි දැන් මේකෙදි අපි කියන වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් වෙනවා කියලා. හරි අඩක් බවට පත් වෙනවා කියලා කියන්නේ වර්ණ දේහ 46ක් තිබ්බනම් 23ක් වෙනවා. එතකොට මේක ළමයි අහඹු ලෙස සිදුවන ක්‍රියාවලියක්. හරිද? මේක අහඹු විදිහට සිදුවන ක්‍රියාවලියක්. දැන් ඔයාලගේ මම මේ කියන එක හිතන්නකෝ. ඔයාලගේ ගෙදර දැන් හිතන්නකෝ සහෝදරයෝ ඔයාලා දෙන්නෙක් ඉන්නවා. තව ඔයාලට අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි කවුරු හරි සහෝදරයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට බලන්න ඔය දෙන්න සමහරලාට සර්ව සම්පූර්ණ නැහැ. සමහර විට ඔයා ගාව තියෙන්නේ පියාගේ ලක්ෂණ වැඩිපුර අපි හිතමු මල්ලි කෙනෙක් ඉන්නවා කියලා මල්ලි ගාව තියෙන්නේ වැඩිපුර අම්මගේ ලක්ෂණ. එතකොට බලන්නකෝ අසමානයිනේ දෙන්නගේ ලක්ෂණවල. හරිද? නිකම් මම මේ සංසන්දනය කිරීමක් කරන්නේ. එතකොට ඔයා ගාව තියෙන ලක්ෂණ වලට වඩා අම්මා ගාව තියෙන ලක්ෂණ වැඩි වෙලා තියෙනවා ඔයාගේ මල්ලිගේ. එහෙම හිතන්නකෝ. එතකොට අන්න බලන්න මේ බෙදීමේ ක්‍රියාවලිය අහඹු විදිහට තමයි යන්නේ. හරිද? මේක අහඹු ලෙස සිදුවෙන්නේ. එතකොට මේ අහඹු ලෙස සිදුවෙන නිසා තමයි අර විදිහට සහෝදරයෝ අතරත් වෙනස්කම් තියෙන්නේ. හරිද? සහෝදරයෝ අතරත් වෙනස්කම් තියෙන්නේ අන්නේ අහඹු විදිහට මේ ක්‍රියාවලිය සිදුවන නිසා. පැහැදිලිද මං කියපු එක? අහඹු ලෙස මේක සිදුවන නිසා තමයි මෙන්න මේ වෙනස්කම විචලනය තියෙන්නේ. එතකොට ඔන්න ඔය වෙනස්කම වැදගත් වෙනවා ජෛව පරිණාමය සඳහා. ඒ කියන්නේ පරිසරයට ගැළපෙන විදිහට ජීවීන් අනුවර්තනය වෙලා ජීවයේ පැවැත්ම රඳා පැවතීම සඳහා මෙන්න මේ කියන ඌනන විභාජනය අපිට වැදගත් වෙනවා. මොකද ඒකෙදි අහඹු විදිහට තමා ගැළපෙන විදිහට තමා මේ වර්ණ දේහ බෙදීම සිද්ධ වෙන්නේ. හරිද? ඒක ගොඩාක් ඔයාලට මේ ගැඹුරට අවශ්‍ය නැහැ. ඒක නිකන් ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ බලන්න ඌනන විභාජනයේ වැදගත්කම තියෙනවා. එතකොට ඌනන විභාජනය වැදගත් වෙන්නේ ඊළඟ වර්ගයා බෝ කර ගැනීම සඳහා ලිංගික ප්‍රජනනයේදී. දැන් බලන්න එහෙනම් මොකද්ද කියන්නේ කියලා. ශාකවල බීජාණු සාදමින්ද සතුන්ගේ ජන්මාණු සාදමින්ද ලිංගික ප්‍රජනනයට උපකාරී වේ. එහෙනම් මේක ලිංගික ප්‍රජනනයට තමයි වැදගත් වෙන්නේ. ඊළඟ බලන්න ජීවි විශේෂයක පරම්පරා අතර වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වාගෙන යාමට. හරි. එහෙනම් මව් පාර්ශවයේ ගාව වර්ණ දේහ 46යි අන්න බිහි වෙච්ච දරු පරම්පරාවෙත් වර්ණ දේහ 46යි. එහෙනම් විශේෂයක වර්ණ දේහ සංඛ්‍යාව නියතව තියා ගැනීම සඳහා මේක වැදගත් වෙනවා. ඊළඟ බලන්න තුන්වෙනි එක ඌනන විභාජනයේදී සිදුවන අවතරණය වැනි ක්‍රියා හේතුවෙන් නව ප්‍රවේණික රටා සහිත ජන්මාණු ඇති. මේ නිසා ප්‍රවේණික ප්‍රභේදන වැඩි වේ. එය ජීවි විශේෂවල දිගු කාලීන පැවැත්මට සහ ජෛව පරිණාමයට ආධාර වේ. ඔය කියන්නේ ළමයි ඔය අවතරණය කියලා කියන්නේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. හරිද? අවතරණය කියලා කියන්නේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඔයාලා මෙහෙම හිතන්නකෝ වර්ණ දේහ කොටස් කැඩිලා හුවමාරු වෙනවා කියලා. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ අහඹු විදිහට වර්ණ දේහ කොටස් කැඩිලා යනවා කියලා හිතන්න. විදුලිය යනවා එනවා. හරි. තා චුට්ටක් ඉමු. විනාඩි 5ක් තව ඉමුකෝ. හරි. එතකොට මේ අවතරණය කියලා කියන්නේ වර්ණ දේහ අර අහඹු විදිහට කැඩිලා යනවා කියලා කියවනේ. අන්න ඒ වගේ වැඩක්. හරිද? අවතරණය කියලා කියන්නේ වර්ණ දේහ කොටස් කැඩිලා යන එක. හරිද? අහඹු විදිහට කැඩිලා යන්නේ. අන්න ඒ මාරු වීම නිසා අහඹු විදිහට බෙදිලා යෑම නිසා අලුත් ලක්ෂණ සහිත ජීවීන් නැති වෙනවා. ඒක වැදගත් වෙනවා ජෛව පරිණාමයට. හරිද? අපි ඕක තවදුරටත් කතා කරමු ප්‍රවේණිය කියන පාඩමේදී. ප්‍රවේණිය කියන පාඩමේදී මම ඔය අවතරණය කියන එක මොකක්ද කියලා අවතරණය කියන එක මොකක්ද කියලා තවදුරටත් පැහැදිලි කරලා දෙන්නම්. හොඳයි. ඊට පස්සේ බලන්න ඌනනය සහ අනූනනය අතර ඇති ප්‍රධාන වෙනස්කම්. හරි ළමයි බලන්න වෙනස්කම්. හරි. අහගන්න. ඌනනය ප්‍රධාන අදියර කීයක් තිබ්බද? 2ක් තිබ්බා. අනූනනය තිබ්බේ 1යි. අපි අර අතුරු පියවර එව්වා නෙමෙයි මම කියන්නේ. අර ප්‍රාක් කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාව කියලා ගත්තා නෙමෙයි. වරදවා වටහා ගන්න එපා. අදියර තියෙන්නේ 1යි. අරක ප්‍රධාන අදියර 2යි. ඌනන විභාජනය 1 සහ ඌනන විභාජනය 2. හරි. එහම බලන්න පළවෙනි එක කියනවා විභාජනය අවස්ථා දෙකකින් සමන්විතය. ඊළඟ එකේ කියනවා විභාජනය එක් අවස්ථාවකින් පමණක් සමන්විතය. ඊට පස්සේ කියනවා ඌනන විභාජනයේ ද්විගුණ සෛලවල පමණක් සිදුවේ. මං කියවා ඒක 2n සෛලවල විතරයි. ඒ කියන්නේ අපිට ඒක අඳින්න පුළුවන් අර 2n දාලාම විතරයි කියලා කිව්වා. එතකොට අනූනන විභාජනය අපිට ඕන නම් 2n දාලා අඳින්නත් පුළුවන්, n දාලා අඳින්නත් පුළුවන්. බලන්න ඒක ගුණ මෙන්ම ද්විගුණ සෛලවලද සිදුවේ. ඊළඟට ඌනනය කියනවා ප්‍රභේදන හටගනී. ප්‍රභේදන කියලා කියන්නේ අලුත් ලක්ෂණ සහිත කට්ටිය නිර්මාණය වෙනවා. හැබැයි අනූනනේ එහෙම වෙනවද? නෑ, තනිකර ෆොටෝකොපි ඒවා දෙන්නේ. ඒ කියන්නේ අර මව් පාර්ශවයේ ගාව තිබ්බ ලක්ෂණ එහෙම් පිටින්ම දරු පරම්පරාවට යනවා. එහෙනම් සම්පූර්ණ ෆොටෝකොපියක් වදින්නේ. සම්පූර්ණ ලක්ෂණ සමාන වෙන විදිහට එන්නේ. එහෙනම් අන්න අලුත් විශේෂ හටගන්නේ නෑ. අලුත් ලක්ෂණ සහිත කට්ටිය හටගන්නේ නෑ. හටගන්නේ කවුද? අර මවගේ තිබ්බ ලක්ෂණම අන්තර්ගත වෙන ජීවි පරම්පරාවක්. හරිද? හැබැයි ඌනන විභාජනයේ මොකද උනේ? ඌනන විභාජනයේ බලන්න මව් පාර්ශවයේ තිබ්බ ලක්ෂණ වලට වඩා වෙනස් ලක්ෂණ සහිත ජීවීන්
බිහි වෙනවා. ඇයි එයාලගේ අර වර්ණ දේහ හුව මාරු වෙයි. එහෙම නැත්නම් අහඹු ලෙස බෙදී යෑම සිද්ධ වෙනවා. හරිද? එහෙනම් ඔන්න බලන්න ප්‍රභේදන හටගනි වර්ණ දේහ ඇතිවේ ප්‍රභේදන හට නොගනි වර්ණ දේහ වල වෙනස්කම් ඉතා විරලයි. ඊළඟ ඌණ විභාජනයක බලන්න විභාජනයේ අවසානයේදී දුහිතෘ සෛල හතරක් සෑදී. අපි දැක්ක හතරක් අවසානයේ හැදුනා. අර අනෝණණය හැදෙන්නේ දෙකයි. දුහිතෘ සෛල දෙකක් ඇති වෙයි. ඊළඟ එක බලන්න මාතෘ සෛල වල වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරි අඩක් දුහිතෘ සෛල වලට ලැබේ. මාතෘ ගාව තිබ්බ 46න් 23යි ගියේ. අරක නම් සම්පූර්ණ ගානම ගියා. දැන් කියනවා දුහිතෘ සෛල මාතෘ සෛලයට දුහිතෘ සෛල වල වර්ණ දේහ සංඛ්‍යාව මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවට සමානයි. ඊළඟට බලන්න ඊළඟ එක දුහිතෘ සෛල මාතෘ සෛලයට සමාන නොවේ. සමාන වෙනවද ළමයි නෑ. ඉතින් අරයා ගාව තිබ්බ ලක්ෂණ වලින් කොටසයි මෙයා ගාවට යන්නේ. අම්මා ගාව තිබ්බ ලක්ෂණ වලින් කොටසක් තමයි පුතු පරම්පරාවට. එහෙම නැත්නම් දූ පරම්පරාවට යන්නේ. පුතු පරම්පරාව කියලා කියන්නේ නෑ. සෝරි මට වැරදුනා. දූ පරම්පරාවට යන්නේ. හරිද? එහෙනම් අන්නේ මව් පාර්ශවයේ ඉඳන් දුහිතෘ පාර්ශවයට යනකොට ලක්ෂණ වෙනස් වෙනවා. වර්ණ දේහ ගාන වෙනස් නේ. වර්ණ දේහ වෙනස් වෙනවා කියලා කියන්නේ ලක්ෂණ වෙනස් වෙනවා. හැබැයි අපි දැක්ක අනූනන විභාජනයේ එහෙම එකක් වුණේ නැහැ. ඒකේ සම්පූර්ණ ලක්ෂණ ඔක්කොම ගියා. එහෙනම් එයාලගේ ඒ විදිහේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් කියනවා දුහිතෘ සෛල මාතෘ සෛලයට සෑම අතකින්ම සමාන වේ. ඊළඟට බලන්න සාපේක්ෂව දිගු කලක් ගත වේ. ඌනන විභාජනය සඳහා සාමාන්‍ය දිගු කාලයක් ගත වෙනවා. මොකද ඒක අදියර දෙකක් ඔස්සේ සිදුවන නිසා අනූනන විභාජනයට එහෙම ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ බලන්න සෛල ප්ලාස්මීය විභාජනය අවසාන කොටස අහගන්න. දැන් ඔය විදිහට න්‍යෂ්ටි බෙදිලා ඉවර වුණාට පස්සේ ළමයි මේ විදිහට න්‍යෂ්ටි බෙදිලා ඉවර වුණාට පස්සේ හරිද මෙහෙම සෛලයක් තිබ්බා කියලා හිතන්න. හරිද මේ විදිහට සෛලයක් තිබ්බා කියලා හිතන්න. මේක ඇතුලේ තිබ්බ න්‍යෂ්ටිය ඔය කවර හෝ ආකාරයකට බෙදිලා ගියා. අලුත් න්‍යෂ්ටි දෙකක් හැදුණා. හරිද කියලා හිතන්න. දැන් අනූනණය හෝ ඌනණයට ලක් වෙලා මේකේ න්‍යෂ්ටි හැදුණා කියලා හිතන්න. අපි හිතමුකෝ අනූනණයට ලක්ුණේ කියලා. මෙහෙම න්‍යෂ්ටිය තිබ්බා මූ දෙකට බෙදිලා ගියා. බෙදිලා ගිහිල්ලා ඔන්න අලුත් න්‍යෂ්ටි දෙකක් ඇති වුණා. ඔන්න අලුත් න්‍යෂ්ටි දෙකක් ඇති වුණා. ඒ ඇති වුණාට පස්සේ සෛල ප්ලාස්මය මෙන්න මේ මැද්දෙන් පුපුරලා ගිහිල්ලා සෛල ප්ලාස්මය මැද්දෙන් පුපුරලා ගිහිල්ලා මේ දෙක වෙනම සෛල දෙකකට වෙන් වෙලා යනවා. හරිද? මේ දෙක වෙනම සෛල දෙකකට වෙන් වෙලා යනවා. ඔන්න ඕක තමයි කියන්නේ සෛල ප්ලාස්මීය විභාජනය කියලා. හරිද? මොකද්ද සෛල ප්ලාස්මීය විභාජනය කියන්නේ? දැන් න්‍යෂ්ටි විභාජනය අනුඋනන ක්‍රමයට වුණොත් එහෙම අපි දන්නවා මේකේ න්‍යෂ්ටි දෙකක් හැදෙනවා. ඒ හැදෙන න්‍යෂ්ටි දෙක අර සෛල ප්ලාස්මය පුපුරා යාමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙන වෙනම සෛල දෙකකට ගමන් කරනවා. ඕකට තමයි අපි කියන්නේ සෛල ප්ලාස්මීය විභාජනය කියලා. සෛල ප්ලාස්මය මේ විදිහට බෙදෙනවා. සෛල ප්ලාස්මය මේ විදිහට බෙදලා ගිහිල්ලා දෙකට වෙන් වෙලා යනවා. හරිද? ඕක තමයි අපි කියන්නේ සෛල ප්ලාස්මීය විභාජනය කියලා. හරි බලන්න සෛල ප්ලාස්මීය විභාජනය න්‍යෂ්ටි විභාජන ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් පසුව සෛල ප්ලාස්මය විභාජනය වී බෙදීමකට ලක් වී සෛල විභාජනය සම්පූර්ණ වේ. හරිනේ. එහෙනම් ඔන්න අපි ඔය විදිහට සෛලයේ පාඩමට අදාළ සියලු දේවල් කතා කෙරුවා. නැවත මේ ඌනණය සහ අනූනණය නෝට් එක හොඳට බලන්න, හොඳට කියවන්න. හරිද? හොඳට කියවලා ඊට පස්සේ පෙළ පොතේ නෝට් එකත් බලන්න. එතකොට මේක සාමාන්‍ය වෙනවා. මම දන්නවා දැන් මේක මෙහෙම කරපුවාම මේක තාම 100%ක් සම්පූර්ණ වෙලා නැහැ. 100%ක් සම්පූර්ණ වෙන්නේ නැවත ඔයා මේකේ නෝට් එක බලපුවාම. අනිවාර්යෙන් මේ නෝට් එක නැවත කියවන්න, නැවත බලන්න, හොඳට කියවලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ, මොකද්ද වුනේ කියන එක හොඳට බලන්න. එතකොට වැඩේ හොඳටම පැහැදිලි වෙනවා. හරිද? හරි. එහෙනම් අපි අයහපත් කාලගුණයකුත් තියෙනවා. අපි එහෙනම් වැඩේ නවත්තමු. හරි. එහෙනම් ඔක්කොටම සුබ දවසක් වේවා. සුබ දවසක් සර්.